තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ගැන සඳහන් කරනකොට කාරණා තුනකින් සඳහන් කරනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රතා. දෙවෙනි එක කල්යාණ මිත්‍ර සහායතා. තුන්වෙනි එක කල්යාණ මිත්‍ර සම්පාවංකතා. කල්යාණ මිත්‍රතා කියන දේ අපිට කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට ලැබෙන දෙයක්. කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට සද්ධර්මය අහන්න ලැබෙනවා. ඒ එක්කම එපමණකින් අපිට සමහර විට මේ නිවන් මාර්ගය යනකොට ඒ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කල්යාණ මිත්‍රයන්ගේ සහායත් අවශ්‍යයි. ඒ කල්යාණ මිත්‍රයන්ගේ සහාය අවශ්‍ය වෙන්නේ ඔබට යම්කිසි දහම් ගැටලුවක් ඇති වෙනකොට ඒ පිළිබඳව निराකරණය කර ගැනීම සඳහායි. ඉතින් ඒ කල්යාණ මිත්‍රයන්ගේ සහායතාව ලබා දෙන වේදිකාවයි විස්සජ්ජනා YouTube නාලිකාව කියන්නේ. ඉතින් අදත් අපි කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම කොට සිටිනවා ලබුනෝරෝකන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද කොත්මලේ කුමාර කස්සප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නවා සනස්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබට ඇති වෙන දහම් ගැටලු අපේ විස්සජ්ජනා Gmail ලිපිනයට යොමු කරන්න පුළුවන්. ඉතින් අදත් අපි පළමුවෙන්ම කතා කරන්න කැමති අපිට යොමුණු ගැටලු වලින් මේ ආත්ම සංකල්පය පිළිබඳව ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ භවයෙන් භවයට යන ආත්මයක් නැත්තම් බෝධිසත්වයන් වහන්සේ කොහොමද පාරමී ධර්මතා පිරුවේ කියන එක. මේ පිළිබඳව අපිට ධර්මානුකූල විග්‍රහයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. විසජ්ජනා YouTube නාලිකාව මගින් ඔබ මේ බොහෝ දිනෙකට දහම් ගැටලු පිළිබඳව විමසන්නට අවකාශයක් සැලසීම පිළිබඳව අපි ඔබට පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ආත්ම සංකල්පනාව දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම පුහුදුන් චිත්තසංතානය තුළ පවතින අදහසක් විදිහට. ඒ කියන්නේ අතීතයේ ඉඳලම එක එක ආත්ම භාවයන් වල ඉපදිලා අද මෙතනට ආවා, තව අනාගතයට යනවා. මේ විදිහට දැන් එක පුද්ගලයෙකුගේ භවයෙන් භවයට යෑමක් පිළිබඳව යම් කෙනෙකුගේ අදහසක් තියෙනවා නම් මෙන්න මේකට තමයි ආත්ම සංකල්පනාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් තමන්ගේ වසඟෙහි පවතින දේවල් තියෙනවා. මේකදී කියනවා රූපය ආත්මවත් කොට හිතනවා. දැන් මේ ආත්ම සංකල්පනාව වේදන හතර තැනක් පිළිබඳව අපි කතා කරනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් කොට කල්පනා කරනවා. එතකොට රූපවන්තං වාත්තානං සමනුපස්සති. ආත්මවත් වූ රූපයක් තියෙනවා කියලා කතා කරනවා. එතකොට මේ රූපවත් වූ ආත්මයක් තියෙනවා කියලා අපි කල්පනා කරනවා. ඊට පස්සේ රූපස්මින් වාත්තානං රූපේ කෙරෙහි පිහිටි ආත්මයක් තියෙනවා. ඊට පස්සේ අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි පිහිටි රූපයක් තියෙනවා කියලා මේ විදිහට ආත්ම සංකල්පනාව විවිධ ස්වરૂපයෙන් චිත්තසංතානයන් තුළ පවතිනවා. ඉතින් මේකටම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. විවිධ ආකාරයට ස්කන්ධ ධර්මයන් පිළිබඳව ස්කන්ධ පහ පිළිබඳවම හතර ආකාරයකට පවතින 20 ආකාරයකට වෙන සක්කාය දිට්ඨියක් ගැන. එනසනස වේදනා සංඥා සංකාර විඥාන කියන ඊතුරු ස්කන්ධ හතර කෙරෙහි ඊතුරු ස්කන්ධ හතර කෙරෙහි පවතින දෘෂ්ටිය කියන එක. දැන් මේ ආත්ම දෘෂ්ටිය පිළිබඳව අපි කතා කරනකොට දැන් මේක ලෞකික දේත් එක්ක අපි පටලවා නොගත යුතුයි. දැන් අපේ සාමාන්‍ය ලෝකයේ තුල අපි කතා බහ කරන දේවල්, ඒ කියන්නේ සම්මුති දේශනාවන් තියෙනවා. සමහර වෙලාවට දැන් සාතිහාමුදුරන්ට ඇති වෙනවනේ දෘෂ්ටියක්. සාතිහාමුදුරන්ට ඇති වෙන දෘෂ්ටිය තමයි භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. සාතිහාමුදුරු ඒ දෘෂ්ටිය ගොඩනගා ගන්න නිකම්ම නෙමෙයි. අනිත් හාමුදුරු ඇවිල්ලා කිව්වට සාතිහාමුදුරු පිළිගන්නේ නැහැ. ඒ දෘෂ්ටිය දැඩිව පිහිටා සිටිනවා. ඒකට හේතුව තමයි සාතිහාමුදුරු ඒක ගොඩනගා ගන්නේ බුදුරජාණන් වහන්සේගේම බුද්ධ දේශනාවන් අනුව ගිහිල්ලා කියලා තමයි උන්වහන්සේ හිතන්නේ ඒක. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ජාතක කතා දේශනා කරනවා. මහන්නේ මම අතීතෙදි මේ තැන මෙහෙම හිටියා. මෙතන මෙහෙම ඉපදිලා හිටියා. මෙතන ඉපදිලා මේ තැන නැවත ඉපදුනා. මේ වගේ දේවල් අපිට දේශනාවන් තුළ දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒකෙන් කියන්නේ දැන් එකම ආත්මයක් එතකොට මේ භවයෙන් භවයට එනවා. එතකොට ඒ ආත්මය තමයි දැන් මේ පාරමිතා පුරාගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ දේවල් රැස් කරගෙන තියෙන්නේ කවුද දැන්? පාරමිතා පුරනවා කිව්වහම පුරන්නේ කවුද දැන් පාරමිතා? එතකොට මේ දේවල් තියෙන්නේ කොහෙද? මෙන්න මේ වගේ අදහස් මත තමයි සාතිහාමුදුරන්ට මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වුනේ. ඉතින් ඒක පිළිබඳව අපි කල්පනා කරනකොට අපි පළමුවෙන්ම තේරුම් ගන්නට අවශ්‍ය කාරණාව තමයි ආත්මය කියන සංකල්පනාව කියන්නේ මොකද්ද? ඒ වගේම බුදුදහම තුළ විස්තර කරන අනාත්ම සංකල්පනාව මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ආත්මය කියලා අපි හඳුනාගන්නේ සම්පූර්ණම මේ භවයෙන් භවයට යන හෝ මේ එක දිගට පවත්තන විඳීම්
අනුව රූපය අනුව හැඳිනීම අනුව සිතීම හෝ දැන ගැනීම අනුව පවතින දෙයක් හැටියට හිතන එක මේක දිගට නොවෙනස්ව තියනවා කියලා හිතාගෙන ඉන්න දේ මත තමයි මේක ඇති වෙලා තියෙන්නේ. අනාත්මයයි කියලා කියන්නේ දැන් අපේ බුදුදහම තුළ අපි කතා කරන දෙයක් තමයි අනාත්ම සංකල්පය. මේක බුදුදහමේ ප්‍රධාන සංකල්පනාවක්. අනාත්මයි කියන්නේ කොතනකදීවත් ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ආත්මයක් නැහැ කියලා ගත්තොත් අපි ඉන්නේ වැරදි තැනක. නැති ආත්මයක් පනවන වෙනවනේ ආත්මයක් නැහැ කියන්නේ කියොත්. ඒ නිසා ආත්මයක් නැහැ නෙමෙයි අනාත්මයි කියලා කියන්නේ. අනාත්මයි කියලා කියන්නේ ආත්ම භාව වශයෙන් පනවන්නට තැනක් නැහැ කියන අර්ථය. ඒ කියන්නේ දැන් කෙනෙකුට ආත්මයක්යයි කියලා පනවන්නට තැනක් රූපේ තුල ලැබෙන්නේ වේදනාව සංඥාව සංස්කාරය විඥානය තුල ලැබෙන්නේ කියන දේ නිසා අනාත්මයි කියනවා මිසක ආත්මයක් නැහැ කියන අර්ථයෙන් අනාත්මයි කියලා යෙදෙනව නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට දැන් අපි කතා කරනවා රැස් කිරීම ගැන. දැන් කර්ම රැස් කරනවා, පින්පව් රැස් කරනවා, කුසල අකුසල රැස් වෙනවා. එතකොට දැන් මේක තමයි ධර්මතාවයන් විදිහට අපි තේරුම් ගන්නට ඕනේ තැන ආත්මවත් සංකල්පනාවක් තුළ ඉන්න කෙනෙක් මේ දෙක පටල ගත්තොත් එහෙම එයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ආත්මයක් නැත්තම් කවුද මේ කුසල අකුසල රැස් කරගෙන යන්නේ කියලා. ඒක කුසල අකුසල රැස් කරගෙන යන කෙනෙක් කියන දෙයක් ඇත්තේ නැහැ ඇත්තටම. තියෙන හේතුඵල ධමයක්. හේතු නිසා හටගත්ත දෙයට විපාකයක් ඇති වෙනවා. නැවත විපාකයේ පිළිබඳව කර්ම සකස් කරගන්න පුළුවන්. නැවත කර්ම නිසා නැවත විපාකයක් ඇති වෙනවා. එතකොට කර්ම විපාක චක්‍රයක් තියෙනවා. චක්‍රයක් කියන්නේ කර්මය සහ මේ නැවත කර්මයට විපාකයක් මේකට කියනවා පටිච්චසමුප්පාද චක්‍රය කියලා. එතකොට මෙන්න මේ හේතුඵල ධමයක් කියන තැන ආත්ම හෝ ආත්මනීය වශයෙන් දකින්න තැනක් ඇත්තේ නැහැ. එතකොට දැන් කර්ම රැස් කරගත්තෙක් මෙතන ඉන්නවා කියලා පුද්ගලයෙක් ඇත්තේ නැහැ. කර්ම සිද්ධ කරගත්ත කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි ප්‍රත්‍ය ධර්මතාවයන් තියෙනවා. දැන් කර්මය කියන දේ ප්‍රත්‍ය ධර්මතාවයක්. ඒ වගේම මේ කර්මය කියන දේ අරමුණු කරගෙන අපි ගොඩනගාගෙන ප්‍රතිසන්දි වශයෙන් යන ආකාරයක් තියෙනවා. එතකොට මේ යන ආකාරය කෙනෙක් කරනව නෙමෙයි. මේ බඳු හේතු ටිකක් හැදෙනකොට හේතු ටික නිසා ඇති වෙන ඵලයක් තියෙනවා. එතකොට ඒ ඵලය හේතු ටික නිසා හටගත්ත ඵලයක් මිසක ඒ ඵලය පුද්ගලයෙක් නෙමෙයි. මොකද හේතු වෙනස් වෙනකොට මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේක පුද්ගලයෙක් කරන දෙයක් වුණොත් තමයි එතන ආත්මයක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. මේවා කොහේවත් රැස් වෙලා තියනවා කියලා දෙයක් නෙමෙයි. දැන් හිතන්නකෝ දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට බෑනේ පෙර ජීවිතය ගැන කල්පනා කරන්න. ඊට කලින් ජීවිත ගැන කල්පනා කරන්නට. ඇයි ඒ කල්පනා කරන්නට බැරි? අපි කොහෙවත් ඒවා රැස් කරගෙන මේ තියාගෙන ඉන්නව එහෙම නෙමෙයි. හැබැයි අද මේ කයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා නිසා අපිට මේ දේවල් සිහිපත් කරන්න බැරි වුණාට මේ කයේ හැකියාවෙන් හිත ඉවත් වෙනකොට මනසේ හැකියාවට අනුව අරමුණු කරන්න පුළුවන්කම තියෙන. ඒකට අපි කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. අරමුණු කරනකොට අරමුණු කිරීම සඳහා ඒ දේ රැස් වෙලා තියෙන්න අවශ්‍ය නැහැ කොතනකදීවත්. ඔයවත් රැස් වෙලා තියෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එකතුවක් විදිහට එක තැනක තියෙන්න අවශ්‍ය නැහැ දෙයක් විදිහට. ඒ කියන්නේ ද්‍රව්‍යමය දෙයක් විදිහට මේක කොහෙදවත් තියෙන්න අවශ්‍ය නැහැ. සම්නිචයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට අරමුණු කරන්න පුළුවන් දෙයක්. අතීතේ තිබුණා වූ දේ අපිට අරමුණු කරන්න පුළුවන්. ඒක අපි රැස් කරගත්ත දෙයක් නෙමෙයි. එතකොට මේ සිතක ස්වභාවයනේ සිතේ ස්වභාවය තමයි අරමුණු ගන්නා බව. ඒකට අතීත වූ අරමුණු, අනාගත වූ අරමුණු, පච්චුප්පන්න වර්තමාන වූ අරමුණු ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අතීත කර්ම නිමිත්තක් අරමුණු කරලා තමයි ඊට පස්සේ අපි අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට පෙර ජීවිතේ නෙමෙයි මේ කල්ප ගානකට කලින් වුණත් කරපු දෙයක් අපිට සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ සිහිපත් වෙන්න දෙයක් කොතනවත් තිබ්බේ නැහැ. ඒ සිතින් අතීතේ අරමුණු කළා. අතීතේ අරමුණු කරනකොට එයාට ඒ ආරම්මණය කියන දේ අකුසලයක් සිද්ධ වෙච්ච තැනක් තමයි එයාට අරමුණු උනේ. එතකොට එයාට අකුසලය නිසා හදාගත්ත ප්‍රතිඵලයක් තමයි එයාට ඊළඟට විපාකයේ විදිහට ලැබෙන්නේ. දැන් එයා දැන් ඇති කරගෙන තියෙන අවසාන වශයෙන් අකුසල හේතු ටික. එතකොට මේ අකුසල කර්මයට විපාකයේ වෙන්නේ අකුසල සහගත විපාකයක්. එතකොට මෙන්න මේ කර්මය සහ විපාකය කියන දේ අපි තේරුම් ගන්නට ඕනේ. මේක කෙනෙක් හෝ පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි. කර්මයට විපාකයේ මිසක දැන් කර්මයට පුද්ගලයෙක් පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුද්ගලයෙක් පනවන්න පුළුවන් නම් නරක කර්මයකට නරක විපාක ලැබෙනවා කියලා ධර්මතාවයක් තියෙන්න අවශ්‍ය නැහැනේ. අපිට පුළුවන් ඒ කර්මයට ලැබෙන විපාකය අපිට ඕන විදිහට හොඳට හදාගෙන හැමදාම හොඳ තැනකට යන්න පුළුවන්. හැබැයි එහෙම පුළුවන් කමක් නැහැනේ. අන්න ඒ නිසා තමයි ඒකට අනාත්මයි කියලා කියන්නේ. ඒක තමන්ගේ වශයේහි පවත්වන්න පුළුවන් කමක් නැහැ.
හේතු ටික සකස් කළේ යම් විදිහටද හේතු ටිකට අනුරූපව ඵලය ලැබෙනවා මිසක මේ හේතුවක් තමන්ගේ පාලනය තුල නැහැ, ඵලයක් තමන්ගේ පාලනය තුල නැහැ. අන්න ඒ නිසා මේකට කියනවා අනාත්ම ධර්මයක් කියලා. දැන් මේකෙදි ආත්මයක් ඇත හෝ ආත්මයක් නැත කියන කතාවට පදනමක් නැහැ. මේ ශාසනය කතා කරන්නේ මේක ආත්මයක් තියනවා කිව්වත් වැරදි, ආත්මයක් නැහැ කිව්වත් වැරදි, මේක ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වත් වැරදි. එතකොට මේ ඇත්තේද නොවේ නැත්තේද නොවේ කිව්වත් වැරදි. මේ කොයි විදිහට කතා කරන්න ගියත් මේක වර්ධිනවා. මොකද ඒක තියෙන්නේ වැරදි තැනක තමයි ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට හෝති තථාගතෝ පරම්මරණා කියලා මේ ආත්මේ මරණින් මත්තේ මේ සත්වයා ඉන්නවද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. මේක ප්‍රතික්ෂේප කරනවා ප්‍රශ්නේ. නැද්ද කියලා අහනකොට සත්වයා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද අහනකොට මේක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අහගෙන ඉන්න කෙනා සමහර වෙලාවට තැන්වලදී බුදුරජාණන් වහන්සේ ගන්නවා භාග්‍යතුන් වහන්සේ ඔක දන්නේ නැද්ද කියලා. එතකොට මෙතන තියෙන්නේ වැරදි තැනක ප්‍රශ්නය යොමු කරන්න කියන එක. මොකද ආත්මය කියලා දෙයක් හඳුනගෙන ඒ හඳුනාගත් ආත්මය තියනවා කිව්වත් වැරදි, හඳුනාගත් ආත්මය නැහැ කිව්වත් වැරදි, ඒක ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වත් වැරදි. මේ කොහෙන් ගියත් අපි ප්‍රශ්නේ ගොඩනගලා තියෙන වැරදි තැනකනේ. දැන් හේතු ටිකක් නිසා හටගත්ත ධර්මය ඒ හේතුව සහ ඵලය කියන එකක්වත් ආත්මයක් නොවන කල අපි කොයි ආත්මයේද දැන් මරණින් මත්තේ යනවා හෝ නොයනවා කියලා අපි කතා කරන්නේ. අපිට එහෙම කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට කතා කරන්න පුළුවන්කම තියෙන හේතු ටික නිසා ඵලයක හට ගැනීම විතරයි. එතකොට දැන් යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතවාන හේතු යම් ධර්මය හේතු නිසා ප්‍රභව වෙනවා නම් ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වව දාන්නේ. එතකොට තේසංචයෝ නිරෝධ. ඒ හේතු ටික නිරුද්ධ කළාට පස්සේ මොකද වෙන්නේ? අර ඵලෙ නිරුද්ධ වෙනවා. අපි දැන් නිවන් දකින්නවා කියලා කියන්නේ මේ හේතු ටික නැති කරනවා කියන එක. එතකොට අන්නේ කර්මය නැති කරොත්, කර්මක්ෂය කළොත්, හේතු ටික නැති කළොත් අනාගතයට ප්‍රතිසන්දිය නැති වෙනවා. දැන් ආත්මයක් නැති කළා නෙමෙයි, ආත්මයක් නූපදින තැනකට ගෙනිච්ච නෙමෙයි. හේතු ටික නැති කළා. හේතු ඇති වෙන තැන අපි නැති කළා. එතකොට අනාගතයට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි භවයෙන් භවයට සැරිසරන ආත්මයක් තියනවද නැද්ද? එහෙම නැත්නම් පින්පව් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. අපි ඒක දැනගන්නට ඕන මේ ප්‍රත්‍ය ධර්මයන් කියන එක. එතකොට අපිට ප්‍රත්‍ය ධර්මයන් තේරුම් ගැනීමේදී අපි තේරුම් ගන්නවා කර්මය කියන්නේ මොකද්ද? විපාක කියන්නේ මොකද්ද? එතකොට කර්ම ප්‍රත්‍ය විපාකය කියන්නේ කර්මයට ලැබෙන විපාකය කියන්නේ මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යාව කර්ම තණ්හා කියන මේ ටික නිසා තණ්හා උපාදාන ඇති කරගෙන අපි කොහොමද જાතියක් හදාගන්නේ? එතකොට නැවත එතන හැදෙන්නේ විඥානයක් නාම රූප සලආයතන කිව්වේ. ඒ ටිකට නැවත කර්ම සකස් කරගන්න නිසා ආපහු උපදිනවා. ඕකනේ මේ සංසාර ප්‍රවෘත්තිය කියලා අපි කියන්නේ. එතකොට මෙතන සත්වයක් තව තැනකට යනව නෙමෙයි. අවසාන වශයෙන් ඇති කරගත්ත සිතට, එතන ඇති කරගත්ත තණ්හාවට, එතන ඇති කරගත්ත කර්ම නිමිත්තට සාපේක්ෂව ඊළඟට જાතියක් සකස් වෙලා තියෙනවා. එතකොට මේක මේ ආත්මයක් මෙතන ඉඳලා එතෙන්ට ගියා නෙමෙයි. හැබැයි දැන් හිතට කාලය හෝ හිතට සාපේක්ෂක දේවල් නැති නිසා ඒකට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. අතීත වූද ඕනෑ තරම් දෙයක් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අරමුණු කරන සියලුම දේ කොතනකදීවත් රැස් වෙලා තියෙන්න ඕනේ කියලා දෙයක් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද අරමුණු කරන සෑම දෙයක්ම අපි ළඟ තිබිය යුතු දේවල් නෙමෙයි. කොහේ හරි එකතුවක් විදිහට තිබිය යුතු දේවල් නෙමෙයි. හැබැයි ආශ්‍රව විදිහට පුරුදු විදිහට තමන්ගේ හිත එක වීතියක තමන් පුරුදු කළොත් ඒ පුරුද්ද එනවනේ. ඒ ස්වභාවයෙන් දැන් අකුසලයක් පුරුදු කළොත් අකුසල සිතුවිලි තමයි නැවත නැවත උපදින්නේ. මොකද ඒක තමයි හේතුඵල ධම කියලා කියන්නේ. ප්‍රත්‍ය මේ සම්බන්ධතාවය කියලා කියන්නේ ඒකට. ඒ නිසා අපි ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයට ආත්මයයි කියලා නොගත යුතුයි. ඒ නිසා කර්ම රැස් කරගත් ගන්න ආත්මයක් නැහැ. කර්ම රැස් කරගෙන යන ආත්මිකුත් නැහැ. ඒ නිසා පාරමිතා පුරාගෙන ආපු පුරවගත්ත කෙනෙක් හිටියෙත් නැහැ. හේතුඵල ධමයක් තිබුණා. හිත එක දිගටම එකම ඉලක්කයක් කරා විවිධ ක්ෂේත්‍රයන් වල හික්මෙව්වා. දානය, සීලය මේ විදිහට ඒ පාරමිතා ධර්මයන් තුළ හිත ඒ ක්ෂේත්‍රය තුළ හික්මෙව්වා. එතකොට ඒ දානය වෙනුවෙන් බොහෝ කාලයක් තිස්සේ දානය කියන උත්තරීතර දේ වෙනුවෙන් තමන්ට තමන්ගේ වස්තු දන් දෙන්න පුළුවන්කම තිබුණා. තමන්ට තමන්ගේ ජීවිතය අතහරින්න පුළුවන්කම තිබුණා. තමන්ගේ අමුදරුවන් අතහරින්න පුළුවන්කම තිබුණා. ඉතින් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වශයෙන් පාරමිතා පිරුව කියලා අපි කියනවා. එතකොට ඒකෙන් කලේ මොකද්ද? භවයෙන් භවයට මේ දෙයක් හුරු කළා නෙමෙයි, රැස් කරගෙන ගියා නෙමෙයි. හිත හේතුඵල ධමයක් අනුව සකස් වෙන හේතු නිසා හටගන්න ඵලයක් තියෙන තැනක කුසල පාක්ෂික ධර්මයන් පිළිබඳව හිත ශක්තිමත් කළා.
ඒ අතහැරීමේ ලක්ෂණය නිසා තමයි බෝධිසත්වයන් වහන්සේට මේ දවස් 7කින් ලැබෙන චක්‍රවර්ති රාජ්‍ය ගැන කියනකොට ඒක අතහැරලා යන්න පුළුවන්කම තිබුණ එච්චර ශක්තියක් තිබුණේ සසරේ එච්චර අතහැරීම කියන දේ පුරුදු කරලා තිබුණා. ඒ දානය තුලින් අතහැරීම කියන දේ පුරුදු කරලා තිබුණා. ඒක ලෝකේ ලේසි කෙනෙක්ට කරන්න බෑ. නෙකම්මේ පුරුදු කරලා තිබුණා. පුරුදු කරනවා කියන එකෙන් අදහස් කළේ දෙයක් රැස් කරගෙන පුරවගෙන වාජනයකට පුරවනගෙන යනවා වගේ පාරමිතා පුරවගත්තා කියන එක නෙමෙයි. එයාට අර දර්ශනය වෙනුවෙන් අර නිවීම වෙනුවෙන් එයාට අතහරින්න බැරි දෙයක් තිබ්බේ නැහැ කියන தත්ත්වයට බෝසතාණන් වහන්සේ තමන්ගේ හිත සසරේ පුරුදු කළා. ඒ පුරුද්ද තමයි ආවේ. ඒ පුරුද්ද කොහොමවත් තිබුණ දෙයක් නෙමෙයි. හිත හැඩ ගැස්වීම. ඒ අනුව මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් දිශාවකට හිත නැමුවොත් ඒ දිශාවටම සිතුවිලි උපදිනවා කියලා. ඒක කලින් තිබ්බ එක නෙමෙයි ඊළඟ මොහොතේ උපදින්නේ. හැබැයි ඒ වීදිය පෙන්නලා දුන්නට පස්සේ ඒ වීදිය තමයි යන්නේ. මේක හරියට වතුර වගේනේ. ඒක පැත්තකට හැරෙවුවාම මේ පැත්තට ගලාගෙන යනවා. අන්න ඒ වගේ දෙයක් මිසක ඒක ආත්මයක් විසින් පුරවාගත්ත දෙයක්, එකතු කරගත්ත දෙයක් නෙමෙයි. හේතුඵල ධර්මක පැවැත්මක්, හේතු නිසා හටගන්න ඵලයක්. ඉතින් හේතු එකම විදියට සකස් කරලා තියෙනකොට ඊට අනුරූප වූ ඵලයන් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මේ හේතුඵල ධම ගැන ඉතා පැහැදිලි විග්‍රහයක් කළා. ස්වාමීන් වහන්සේ ඒ හේතුඵල ධම ගැනම තවත් ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මළගිය ඥාතින්ට බෞද්ධයන් වුණා අපි පුණ්‍යානුමෝදනා කරනවානේ ස්වාමීන් වහන්සේ. මේ ක්‍රියාව තුළ අපිට කොහොමද හේතුඵල ධම අපි ගලපා ගන්න ස්වාමීන් වහන්සේ? මේ පිළිබඳව අපිට ගෞරවයෙන් පහදා දෙන්න මෙන්න. දැන් සමහර වෙලාවට කෙනෙක් හිතනවා දැන් සමාජය තුළ බහුල දෙයක්නේ පින් අනුමෝදන් කරනවා කියන එක. ඒකට මළගිය ප්‍රාණකාරයන්ට පින් දෙනවා. මළගිය ආත්ම මේ ඇවිල්ලා මරුණට පස්සේ ඔගේ දවස් 7ක් විතර ඔක ඇතුලේ ඉන්න. ඒ නිසා මේ තනි කරන්න හොඳ නැහැ. මේ වගේ එක එක කතන්දර තියෙනවා මිනිස්සුන් අතර මතවාද විදිහට. ඉතින් ඇත්තට මේ ඔක්කොම නොදන්නාකම නිසා ඇති කරගත්ත මතවාද. එහෙම සැරිසරන ආත්මයක් කොහෙවත් තියනවා එහෙම නෙමෙයි. ඒ වගේම අපි පින් දෙන්න ගන්න විදිහට ආත්මයක් තව තැනක ඉන්නවත් තව තැනක තියනවත් නෙමෙයි ආත්මයක් එහෙම. එතන තියෙන්නේ ප්‍රතිසන්දි සහිත තත්වයක්. එතකොට ඔය කවුරුත් නිවන් දැකිලා මරණයටපත් උනා නෙමෙයිනේ. ඒ අය ඉන්නෙත් මේ ලෝකේ ජීවත් වෙනවා වගේම බාහිර පවතිනවා කියන සාමාන්‍ය ලෞකික මානසික මට්ටමේ. ලෝකෝත්තර මානසික මට්ටමක නෙමෙයි. ඒ නිසානේ අපායට යන්නේ. ඒ නිසා දැන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා පරදත්තූපජීවී කියන പ്രേත ලෝකේ ඉපදුන කෙනෙකුට නම්. එතකොට එයත් ඉන්නේ සාමාන්‍යයෙන් මේ අද ඉන්න මානසික මට්ටමේම තමයි එයා එතනත් ඉන්නේ. මේ මගේ ඥාති, මේ මගේ දරුවෝ, මේ පෙර ජීවිතේ එයාට පේනවා එයාගේ ඥාති, එයාගේ දරුවෝ කියලා. එයා ඒගොල්ලෝ මට පින් දෙයි කියලා පින් බලාපොරොත්තු වෙන ඥාතීන් ඉන්නවා. සමහරලාට ආත්ම ගානක් පෙර ඥාතීන් ඉන්නට පුළුවන්කම තියෙනවා පින් බලාපොරොත්තු වෙන. එතකොට දැන් අපි පින් අනුමෝදන් කරනවා කියන එකෙන් කරන්නේ අනුමෝදනානේ. අනුව සතුටු වෙන්නට අවකාශයක් සලසා දෙන එක. ඒකෙදි වෙන්නේ එයා ඒ අනුව සතුටු වුණොත් එයාට පින් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවට කෙනෙක් හිතනවා පව් අනුමෝදන් කරන්න බෑද කියලා. පව්ත් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙන කෙනෙක් වුණොත් ඒ පව අනුමෝදන් වෙනවා. ඒක අනුමෝදන් කළත් නැතත් පව අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක යා කරගන්න අකුසලයක්. හැබැයි ඒ වගේ තැනක කර්මය හොඳට පේන තැනකනේ අකුසල් කළා මෙතෙන්ට ආවා පින් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ආයේ පව් අනුමෝදන් වෙනවා කියන දෙයට දන්නේ එයා අකුසල විපාක මේ ඉන්න මිනිස්සුන්ට වැඩිය හොඳට එයා තේරුම් අරගෙන විඳින කෙනෙක්. ඒ නිසා එයා ඒ අනුව සතුටු වෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඒක අනුමෝදනාවක් වෙන්නේ නැහැ. එතකොට නමුත් පින් අනුමෝදන් කරන තැනදී එයා බලාපොරොත්තු වෙන දේ අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් පොසොන් කාලේට සක් කාලේට පාරේ දන්සල් දෙනවා. ඒකට පාරේ දන්සල් දෙනකොට අපි මිනිස්සු ගිහිල්ලා දන්සල් වලට ගිහිල්ලා කනවා. ඉතින් 아무තු විශේෂ දෙයක් ඒකේ ඇත්තේ නැහැ. හැබැයි දැන් ඔයා වෙනුවෙන් කෙනෙක් භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ඔයාට ආරාධනා කරන ඔයා වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් දැන් සූදානම් කරලා තියෙනවා කියලා. එතකොට දැන් ඔයා වඩා සතුටු දන්සලකට ගිහිල්ලා නිකන් පොලිමේ ඉඳගෙන ඉඳලා කාලා එන්නද? එහෙම නැත්නම් ඔයා සතුටු ඔයා වෙනුවෙන් සකස් කරපු භෝජන සංග්‍රහයට ගිහිල්ලා ඒක භුක්ති විඳින්නද කියලා හිතලා බැලුවොත් ඇත්තම කැමති සනස තමන් වෙනුවෙන් කවුරු කෙනෙක් සකසා දෙනවා නේද? සකස් කරපු දෙයට තමන් බොහොම කැමතියි. අනුමෝදනාව කියන්නේ තන්න ඒ විදිහේ දෙයක්. ඒ කියන්නේ ඒක අපි ඒ ඥාතිවරයා වෙනුවෙන් කරන පින්කමක් විදිහට අපි කරන්නේ. ඒ ඥාතිවරයාට ඒට සුදුසු අනුරූප දෙයක් සකස් කරලා දීමේ අදහස තමයි එතන අපේ තියෙන්නේ. අන්න ඒක තියෙන නිසා එයාට පුළුවන්කම තියෙනවා මම වෙනුවෙන් කරන මේ දේ කියලා එයාට ඊට අනුරූපව සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අනුමෝදනාව ඔහුගේ ඥාතීන් ඔහු වෙනුවෙන් ඒ දේ කරනකොට ඔවුන් අරමුණු කරලා
ඒ පින් අනුමෝදන් කිරීමේදී අනේ මාත් අනුමෝදන් වෙනවා කියලා ඒකට අවකාශය සලසා ගන්නවා අපි අනුමෝදන් කරනකොට. අන්න ඒ නිසා තමයි ඔවුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ලෑස්ති කරනවා වගේ තමයි අපි ඔවුන්ට දන් දීලා පින් දෙනවා කියන එක. ඒ නිසා අපිට එතනදි තියෙන්නේ හේතුඵල පුණ්‍ය දානයක් නේ. පුණ්‍ය දානයක් එතනදි සිද්ධ වෙන්නේ. ආහාර දානය වෙනකොට පුණ්‍ය දානයක් සිද්ධ වෙනවා. මොකද අතින් අත දෙන්න බෑ. හිතින් හිතට දෙන්න පුළුවන්. අපි ඔවුන්ට සකස් කරලා දීලා තියෙනවා. ඔවුන්ට අනුමෝදන් වෙන්න සුළු අවකාශයක්. එතකොට ඒ විදිහට වෙනකොට දැන් හේතුඵල ධම කියලා කියන්නේ දැන් ලෝකෝත්තර දර්ශනයට අනුව ওই දේවල් අපිට සියල්ල විශ්ලේෂණය කරගන්න ගියොත් නිකන් අපි ගැටලු සහගත තත්යකටපත් වෙනවා. මොකද තව මිනිස්සු මට ඉන්න පුළුවන් කමක් නැහැනේ හේතුඵල ධමයක් අනුව මෙතෙන්ට තව අය හෝ මම කියලා පනවන්න බැරි තැනක තව අය කොහෙන් ජීවත් වෙන්නද? ඉතින් එහෙමනම් හේතුඵල ධමයට අනුව මම කියලා පුද්ගල බවක් හෝ Tamanට හසු වෙන දේවලුත් නැහැ. එහෙම වුණොත් ওই දේවල් පේන්නේ නැහැ. හැබැයි දැන් ඔය පින්කම කරන කෙනා ජීවත් වෙන්නේ පින් අනුමෝදන් වෙන කෙනා ජීවත් වෙන්නේ සම්මුතිය තුල. කාම භූමිය තුල. දේවල් එළියේ ලෝකේ තියනවා කියන එක තුල. ඉතින් ඒ නිසා එයා ඒකේ පින අනුමෝදන් වෙනවා. ඒ නිසා තමයි මේ පින ඔවුන්ට රැස් වෙනවා කියලා කියන්නේ. මේ පින සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒක සම්මුතිය තුල සිද්ධ වෙන දෙයක්, සම්මුති දර්ශනය තුල සිද්ධ වෙන දෙයක්. සරියුත්තරුන් වහන්සේ එක වෙලාවක තමන්ගේ අම්මට පින් අනුමෝදන් කරනවා ආත්ම 7කට පෙර මිය ගිය പ്രേත ආත්ම භාවයක හිටපු තමන්ගේ අම්මට. හැබැයි සරියුත්තරුන් වහන්සේට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මවට පින් අනුමෝදන් කිරීමට අවකාශය සලසා දීම සිද්ධ කරනවා. එතකොට දැන් බලන්නකෝ රහතන් වහන්සේ නමක් විදියට සරියුත් මහ රහතන් වහන්සේට සිද්ධ වූ පිනක් නැහැ. මොකද කර්මක්ෂය වෙලා තියෙන තැනක. එතකොට කර්මය රැස් කරගන්න අපි හිතමු සරියුත්තරුන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා දානේ පූජා කළා කියලා. සරියුත්තරුන් වහන්සේ කියන තැන ඒ ඥාන දර්ශනේ ඒ මනසේ පැත්තේ ඉඳලා බැලුවොත් සරියුත්තරුන් වහන්සේට දෙන්න දානයක්වත් සරියුත්තරුන් වහන්සේට දානේ පූජා කිරීම සඳහා තව කෙනෙක්වත් පුද්ගලයෙක්වත් කිසිම දෙයක් ලෝකේ ඇති බවට ගත්ත අරමුණු තිබුණේ නැහැ. ඒ අරමුණු තුල භවය සකස් කර ගැනීමක් තිබුණේ නැහැ. කර්ම භවයක් එතන යෙදුනේ නැහැ. එතකොට ඒ නිසා එතන සිද්ධ වුණ පිනකුත් නෑ දෙන්න දෙයක් තිබුණේ නැති නිසා තමයි එතන රහත් කියලා කිව්වේ. පූජා කරන්න අය නොහිටිය නිසා තමයි එතන රහත් කියලා කියන්නේ. ඒ නිසා එතන දෙන්න දෙයක් හෝ පූජාව ලබන්න අය හිටියේ නෑ සරියුත්තරුන් වහන්සේගේ පැත්තේ ඉඳලා බලනකොට. හැබැයි අර අම්මා ඉන්නේ රහත් වෙලා නෙමෙයිනේ. ඉතින් එතුමියට පුළුවන්කම තියනවා. අනේ මගේ පුතා ගිහිල්ලා දන් දුන්නානේ කියලා ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා එතුමිය කර්මයක් සිද්ධ කරගත්තා. සන සෝකදාර රහතන් වහන්සේලා විෂම ලෝකයේ සමව හැසිරෙනවා කියන්නේ විෂම ලෝකයේ සමව හැසිරෙනවා කියලා කියන්නේ ඔකටම තමයි. එතකොට ඒ රහතන් වහන්සේලා ඒ පින කළා වගේ අපිට ලෝකෙින්දලා බලනකොට පේනවා විසම ලෝකේ උන්වහන්සේලා බොහොම සමානව හැසිරලා තියෙනවා. එතකොට අර මෑනියෝ පින අනුමෝදන් වෙනවා. කියන්නේ ආදර්ශ දෙනව නේ සොයනස හොඳ ආදර්ශ ලෝකයට දෙනවා. ලෝකයට දෙනවා. එතකොට මේ මෑනියෝ පින අනුමෝදන් වුණාට පස්සේ ඇය සුඛිත භාවයටපත් වෙනවා. දැන් ඒක සිද්ධ වෙන්නේ එයා සිද්ධ කරගත්ත කර්මයට එයාට ඒ වෙලාවේ විපාකයක් ලැබුණේ. එයා සිද්ධ කරගත්ත කර්මයට විපාකයක්. දැන් අපි මේ කතා කළේ හේතුඵල ධම ගැනනේ. කර්මයට විපාකයක් තමයි එතනක් තියෙන්නේ. ඒකට ඒ පින කවුරුත් රැස් කරගත්තා නෙමෙයි. ඒ වගේම මිය ගියපු ආත්මයක් මෙතන තිබ්බ ආත්මය එතෙන්ට ගිහිල්ලා බලාගෙන හිටියත් නෙමෙයි. මේ ආත්මයක් තියනවා කියලා හිතාගෙන ඉන්න ලෞකික දර්ශනය ඇතුලේ ජීවත් වෙන කෙනෙක් එතෙන්ට ගිහිල්ලත් හිතනවා කලින් ජීවිතේ ඉන්නේ මගේ අය කියලා. ඒ දර්ශනය හරි නෑ. වැරදි නිසා තමයි යාට එතෙන්ට යන්න හේතු හැදුනේ. ධර්මතාවය ගැන අවබෝධයක් තිබ්බනම් එයා එතෙන්ට යන්නේ නැහනේ. හැබැයි ස්කන්ධ ටිකත් එක්ක සාපේක්ෂව බලනවා නම් ඔතෙන්ට යන්න දෙයක්වත් යන්න කෙනෙක්වත් ඒ වගේම ගියපු අයට පින් දෙන්න කෙනෙක්වත් මේ පැත්තේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඒ વિષය අපි වෙනම කතා කරන්න ඕනේ. අර વિષය වෙනම කතා කරන්න ඕනේ. හැබැයි ඔය හැම තැනකටම තියෙන හේතු ටික අපේ මේ දර්ශනය ඔස්සේ ගෙවෙන්නත් ඕනේ. ඒ නිසා මේක ටිකක් පරිස්සමෙන් සහ නුවණින් නිරවුල් අරගෙන යන්න. ඒ කියන්නේ සනස අපි හරියට බෙදා ගන්න ඕනේ ලෞකික සහ ලෝකෝත්තර කියන දෙක නේ ස්වාමීනි. ලෞකික භූමිය සහ ලෝකෝත්තර භූමිය හරියට දෙකට බෙදාගෙන මේ දෙක එකතු කරගන්නේ නැතුව අපි ගානට විශ්ලේෂණය කරගෙන ගියොත් අපිට පුළුවන් මේක කරගෙන යන්න. ඒ කියන්නේ සම්මුතිය තුළ තියෙන සම්මුති දේ අපි ඒ විදිහට කළ යුතුයි. සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එතකොට ඇත්තටම සරියුත්තරුන් වහන්සේට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් හිටියෙත් නැහැ. ඒ ලෝකයක් තිබුණෙත් නැහැ. වන්දනා කරන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඒක තමයි යථාර්ථය. හැබැයි යථාර්ථය ඒක උනාට සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා මට වන්දනා කරන්න කෙනෙක් නැහැ නේ කියලා නිකන් හිටියෙත් නැහැ. එතන පුද්ගල බව පනවන්න දෙයක් තිබුණ නැතන සම්මුති ලෝකයේ තුල සම්මුතිය අනුව උන්වහන්සේලා හැසිරෙනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එතන සිද්ධ වෙන පිනක් ඇත්තේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වූ පුද්ගලයෙක් ලෝකෙ තුල නැත්තම්
කොහොමද වන්දනා කළ පිනක් සිද්ධ කරගන්නේ? සනස ඕකටද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ රූපකයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න එක නෙමෙයි හරිම විදිය ධර්මකයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න එක කියන එක නේද සොයන සොතනත්. ඒකෙදි ගොඩක් වෙලාවට පැහැදිලි වෙන්නේ අවබෝධය පිළිබඳව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට අවබෝධ කරගන්න තියෙන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන දේ අවබෝධ කරගන්න තියෙන්නේ අපිට මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් මිසක රූපේ දිහා බලලා නෙමෙයි. රූපේ දිහා බැලුවොත් අපිට තව පුද්ගලයෙක් දකින්න පුළුවන් වෙනවා. හැබැයි ධර්මයේ තුලින් තමයි මේ පුද්ගලයෙක් කියලා දකින්න තැන තියෙන විශේෂත්වය දකින්න පුළුවන්කම තියෙන. මේ රූපයක් දැක්කට රූපය කියන දේ විශේෂත්වයක් නැහැ. ඒකත් රූපයක් විතරයි. හැබැයි එතන විශේෂත්වය මොකක්ද කියන දේ දකින්න පුළුවන්කම තියෙන අර අවබෝධයත් එක්ක ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කළා නේද කියලා හිතන දේත් එක්ක. සොයනස මේ අපිට තවත් ප්‍රශ්නයක් ලැබිලා තිනවා අපේ විසර්ජන YouTube නාලිකාවට. සොයනස් මේ ගිහියන් වශයෙන් අපි කොහොමද ත්‍රිපිටකය හැදෑරිය යුත්තේ? ත්‍රිපිටකය හැදෑරීම අවශ්‍යද ගිහියටත්? කියන ප්‍රශ්නේ පිළිබඳව තමයි වහන්සේගෙන් මම මේ වෙලාව ඉතා ගෞරවයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ත්‍රිපිටකය කියනකොට අපිට අද තියෙන ශාස්ත්‍රඥ වහන්සේ වගේ තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ නිසා මේ අනුමත රැඳී නොසිට ගිහියත්තන් වුණත් අද කාලයේ හැටියට නම් ත්‍රිපිටක පරිශීලනය කියන දේ කොහොමින් කොහොම හරි හිමින් කරගන්න එක තමයි අනිවාර්යයෙන්ම කළ යුතු දේ. ඉතින් ඒකෙදි පළවෙනිම දේ තමයි ත්‍රිපිටකය පරිශීලනය කළ යුතු උවත් අපි පරිශීලනය කළ යුත්තේ මොන ත්‍රිපිටකයේද කියන එක ගැනත් අපේ අවධානයක් තියෙන්නට ඕනේ. ඉතින් ඒකෙදි අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි අනුමත කරන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තරම් නිවැරදිව අර්ථය කතා කරන සිංහල පරිවර්තනය යම් මට්ටමකට හෝ පාලියට අනුරූපව විධිමත්ව සකස් වූ පරිවර්තනයක් වෙන්නේ නැත්තේ නැහැ. සොයනස ඇතැම් පිරිස් මතයක් ගොඩනගනවා නේ සොයනස මේ අපේ රටේ තියෙන ත්‍රිපිටකයේ වැරදි මේ වෙන රටක තමයි ඒක හරි ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා ඔබ වහන්සේලා මේ පිළිබඳව මොකද දරන මතය ස්වාමීන් වහන්සේ? මම හිතනවා මේ නිකන්වත් ත්‍රිපිටක පොතක් හරියට පෙරලලා බැලුවා නම් ඒ කතාව කියන්නේ නැහැ කියලා. මොකද ඔය මතේ ගොඩක් වෙලාවට ගොඩනගන්නේ අර දැන් අපේ රටේ තියෙන ත්‍රිපිටකයේ වැරදි පිටරට එංගලන්තෙ ගෙනහිල්ලා තියෙන එක තමයි හරි කියලා. දැන් හරි හාස්‍යජනක කතාවක් එක පැත්තකින් ඒ කතාව හේතුව තමයි දැන් අපේ රටේ තියෙන ඒවා ඔක්කොම ඉතිහාසයත් සුද්ධ විකෘති කළලු. අපේ ත්‍රිපිටකයත් මේ විදිහට ඒ සුද්ධන්ගේ බලපෑමෙන් විකෘති වෙලාලු. හැබැයි සුද්ධ ගෙනිච්ච ත්‍රිපිටකේ එහෙ හරියට තියනවලු. ඉතින් ඒක සුද්ධ වෙනස් කරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒක ඇත්තටම සෑහෙන ලොකු ප්‍රශ්නයක් සොයනවා. ඉතින් ඒක විතරක් වෙනස් කරගන්න බැරි වෙන්නේ ඇයි මෙච්චර දෙයක් කරපු සුද්ධට කියන එකත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඒ වගේම අනෙක් දේ තමයි අපිට දකින්න පුළුවන්කම තියනවා දැන් පුස්කොළ පොත්. ඒකට අපේ රටේ ගොඩක් පුස්කොළ පොත් තියෙනවා. ත්‍රිපිටකය සම්පූර්ණම තියෙනවා අපේ රටේ පුස්කොළ පොත්වල. ඒ වගේම පිටරටට ගෙනහිල්ලා බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සතුවත් ඒ කියන්නේ සම්පූර්ණ අංග සම්පූර්ණ ත්‍රිපිටකේ නැහැ ඇත්තටම. ඒ නැහැ අපේ රටේ තිබුණාට ඒ රටේ සම්පූර්ණ අංග සම්පූර්ණ සියලුම ත්‍රිපිටක පොත් ඇත්තේ නැහැ. පොත් කීපයක් තියෙනවා. එතකොට ඒ තිබුණට ඒ දේ සහ අපේ තියෙන පුස්කොළ පොත් හා සංසන්දනය කිරීමේදී කිසිම වෙනසක් ඇත්තේ නැහැ. අපි දැනට පොත් ගෙන්නගෙන තියෙනවා. ඒ වගේම මේ දේවල් ගෙන්න ගන්න අවශ්‍ය වැඩපිළිවෙල සම්පූර්ණම ගොඩනගලා අවසන් කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ එහි තියෙන සියලුම පුස්කොළ පොත් අපේ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙල දැන් ගොඩනගලා අවසానයි. පිටපත් සියල්ලම ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහට. එතකොට දැන් ඒ කියන්නේ බණ පොත්, වෙද පොත්, මන්ත්‍ර පොත් මේ සියලුම පොත් අපේ රටෙන් ගෙනිච්ච දේවල් වල පිටපත් අපේ රටට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා අවසానයි. එතකොට දැන් ඔය කියන බොරුව එතකොටත් බලා ගන්න පුළුවන්. දැනටත් අපි ත්‍රිපිටකයට සම්බන්ධ පොත් මජ්ක්‍ධිම නිකාය ආදී පොත්පත් ගෙනල්ලා තියෙනවා. ඒ දේවල් එක්ක සංසන්දනය කරමින් ඕනනම් කෙනෙකුට බලන්න අවකාශය සලසා දෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. බ්‍රිතාන්‍ය පුස්තකාල සතුව තියෙන මජ්ක්‍ධිම නිකායත් ලංකාවේ තියෙන පුස්කොළ පොත්වල තියෙන මජ්ක්‍ධිම නිකායත් බුද්ධ ජයන්ති පරිවර්තනයේ තියෙන මජ්ක්‍ධිම නිකායත් අතර තියෙන වෙනස්කම මොනවද කියලා ඕන කෙනෙකුට සංසන්දනාත්මකව බලන්න අවකාශය සලසා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කිසිම දෙයක් මේ අතර වෙනස්කමක් ඇත්තේ නැහැ. මේ ඔක්කොම එකම දේ තියෙන්නේ. හැබැයි අර පුද්ගලික මතවාදයන් වෙනුවෙන් ඇතැම් අය සමහර වෙලාවට දේවල් තමන්ගේ ලාභ ප්‍රයෝජනය සහ එමත් නැතිනම් නොඑක් අර විකෘතික මතවාදයන් ධර්මින් වෙන වෙන කුමන්ත්‍රණයන් දියත් කරන පිරිස් එබඳු මතවාදයන් ගොඩනගන බව දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ත්‍රිපිටකය පිළිබඳව අපිට විමසීමේදී මම හිතනවා සාමාන්‍ය අය ත්‍රිපිටකය විමසිය යුතු වෙන්නේත් ඔය වගේ මිත්‍යා මත සහ නොඑක් කුමන්ත්‍රණ මේ ධර්මයට සහ ශාසනයට විරුද්ධව ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ අර තමන්ගේ මතය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවානේ. තමන් ලැබපු අත්දැකීම් සහ
තමන් හිතාගත්ත දෘෂ්ටිය ගැන කතා කරන්න පෙළඹෙනවා. ඒක ධර්මය හා සසඳන්නේ නැහැ. එතකොට ධර්මය හා සසඳන්නේ නැහැ කියලා කියන්නේ දැන් අවබෝධය ගැන කතා කරනවා. අවබෝධය කියන එක පොතේ තියෙන ඕන දෙයක් නෙමෙයි කියලා කියනවා. හැබැයි ඔවුන් මූලාශ්‍ර සඳහා යොදා ගන්න උත්සාහවත් වෙන්නේ අර පොතේ තියෙන දේ තමයි. එහෙම පොතේ නැති විදිහට නම් ඔහු රහත් වෙලා හෝ බුදු වෙලා හෝ මොකක් හරි කරගෙන තියෙන පොතේ නැති විදිහකට නම් එහෙනම් ඉතින් එයාව අපේ බෞද්ධය පිළිගත යුත්තේත් නැහැ නේ. ඔහු බුදුදහම කතා කරන කෙනෙක් බෞද්ධ භික්ෂුවක් හැටියට ඔහු පිළිගත යුත්තේක් නෙමෙයි. මොකද ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාවේ යන කෙනෙක් නෙමෙයි. ඔහු ස්වමතය අනුව යන කෙනෙක්. ඉතින් තමන්ගේ ස්වමතය ප්‍රකාශ කරන කෙනෙක් පිළිගත යුත්තේ නැහැ කවුරුත්. ඒ නිසා තමයි මම හිතන්නේ අපි බෞද්ධයන් හැටියට ත්‍රිපිටකය පරිශීලනය කළ යුත්තේ. ත්‍රිපිටකයට මූලිකත්වය දිය යුත්තේ අපි ඒ නිසා. එතකොට අපි ත්‍රිපිටකයට ප්‍රධාන තැන පිරිනමලා අපි ත්‍රිපිටකය පරිශීලනය කරන්නට ඕනේ. සූත්‍ර ධර්ම පරිශීලනය කරන්නට ඕනේ. තේරෙන්නේ නැති වෙයි බුද්ධ ජයන්තිය කියවන්න ගත්තාම හැබැයි කියවන්න ඕනේ. තේරෙන්නේ නැතුව කියවනකොට ටික කාලයක් යනකොට තේරෙනවා ඒක කතා කරන්නේ මොනවද කියලා. සනස අපි පටන් ගන්න තැනක් කොහොමද ත්‍රිපිටකය බලන්න කෙනෙක්ට? කෙනෙකුට පටන් ගන්න පුළුවන් බොහොම සරල සූත්‍ර දේශනාවන්ගෙන් ඉස්සෙල්ලා පටන් ගත්තාම දැන් මහා පරිනිබ්බාන සූත්‍රය වගේ බොහොම කතාවක් වගේ තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවන් දීඝනිකායේ තියෙන්නේ. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය දෙවෙනි පොතේ අපිට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සරල කාරණා. කෝසල සංයුත්තේ ඊට පස්සේ අංගුත්තර නිකායේ මේ වගේ පොත් බොහොම සරල කාරණා විග්‍රහ වෙන දේවල් ගොඩක් තියෙන්නේ. ඒ නිසා මේ වගේ තැනකින් පටන් ගන්න එක බොහොම ලේසියි. ඊට පස්සේ දැන් කෙනෙකුට බුද්ධ ජයන්ති පරිවර්තනය බොහොම ගැඹුරු වැඩි කියලා හිතෙනවා නම් ඊළඟට සුදුසු දේ තමයි සොයිස පරිවර්තනය කියලා අපි හඳුන්වන ඒ පීඩ සොයිස මහත්මයා උගත් බුද්ධිමත් ස්වාමින්වහන්සේලා ලවා ඒ බොහෝ ස්වාමින්වහන්සේලා ත්‍රිපිටක බුද්ධ ජයන්ති පරිවර්තනයට සම්බන්ධ වුණු ස්වාමින්වහන්සේලා. එතකොට මේ ඒ පරිවර්තනය පරිශීලනය කිරීමත් යම් පමණකට හොඳයි. ඇතැම් තැන් ඒකෙදි සරල බසින් ලිවීමේදී ඇති වුණු දොස් සහගත තැන් නැතුවා නෙමෙයි. නමුත් යම් කිසි මට්ටමකින් අර්ථය ගන්න පුළුවන්. ඒ නිසා අර එකම සූත්‍රය වුණත් ඒ දෙකෙන්ම බැලුවහම අපිට නිවැරදිව අර්ථය කෝකද කියලා හරියට විනිශ්චය කරගන්නට පහසුව තියෙනවා. බෞද්ධයෙක් හැටියට අපි ත්‍රිපිටක පරිශීලනය අනිවාර්යයෙන්ම අපි සිද්ධ කළ යුතු වෙනවා. මොකද ඒක නැත්තම් අපිට පදනමක් නැහැනේ. සයනස මේ මම ඒකම කැමති දැනගන්න මේ ත්‍රිපිටකයත් එක්ක ළඟින්ම යන වචනන්නේ මේ අට කතාව කියන එක සයනස. ඒතර මේ අටුවාව කොහොමද අපි පරිශීලනය කරන්නේ සයනස ත්‍රිපිටකයත් සමග? අපි ත්‍රිපිටකයට තමයි ථේරවාද බුදුදහමේ ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ. අට කතා කියලා අපි හඳුන්වන්නේ ආචාර්ය වාද හැටියට දැක්වෙන කොටස්. ඒකට ඒ තුල බුද්ධ භාෂිතය නැහැ කියනෝ නෙමෙයි. බුද්ධ භාෂිතය අටුවාව තුල අන්තර්ගතයි. ඒ තුල තියෙනවා ථේරවාදයේ තියෙනවා අත්නෝමත කියන්නේ ථේරවාදය කියන්නේ අපිට අත්නෝමත දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ අට කතාව කියනකොට අපිට බුද්ධ වචනයත් ථේරවාද අත්නෝමත මේ දේවල් අන්තර්ගත දෙයක් හැටියට තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අට කතාව කොහොමද පරිශීලනය කළ යුත්තේ කියන එක ගැන හොඳම විග්‍රහයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. විනය අට කතාවේදී බුද්ධඝෝෂතරුන් වහන්සේ දක්වනවා චතුබ්බිද විනය කියලා වර්ණනා කිරීමේදී එතනදී දක්වනවා. කොහොමද අටුවා පරිශීලනය කළ යුත්තේ කියලා. එතකොට දැන් සුත්ත සුත්තානුලෝම කියලා කොටස් දෙකක් ගැන කතා කරනවා. සූත්‍රය සහ සූත්‍රයට අනුලොම් යන දේ කියලා. සූත්‍රය කියලා කියන්නේ මෙතනදී මේ ත්‍රිපිටක බුද්ධ වචනේම තමයි සූත්‍රය කියලා කියන්නේ. සුත්තානුලෝමය කියලා කියන්නේ අර සූත්‍රයට අනුලොම් යන දෙයක්. එතකොට සුත්ත සුත්තානුලෝම කියන දේදී සූත්‍රයට තමයි ප්‍රමුඛතාවය හිමි වෙන්නේ. ඊළඟ ප්‍රමුඛතාවය හිමි වෙන්නේ සුත්තානුලෝම කියන දෙයට. ඊට පස්සේ තුන්වෙනි තව කාරණා දෙකක් තියෙනවා ආචාර්යවාද සහ අත්නෝමති කියලා. ආචාර්යවාද කියලා කියන්නේ දැන් අපේ ආචාර්ය પરම්පරාවක් තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉඳලා පැවතගෙන යන ආචාර්ය પરම්පරාවක් තියෙනවා. අන්නේ ඒ ආචාර්ය પરම්පරාව විසින් ගෙන ආපු වාදයක් තියෙනවා. වාදය කියන්නේ භාෂිතයක් තියෙනවා. ඒ ආචාර්ය මතය තියෙනවා ඊළඟට. ඊට පස්සේ ඊළඟ එක තමයි අත්නෝමත කියලා කියන්නේ හතරවෙනි එක. එතකොට දැන් මේ හැම දෙයකින්ම බලවත්ම දේ තමයි සූත්‍රය කියලා කියන්නේ. සූත්‍රයට සංසන්දනය කරමින් තමයි අනිත් තුනම අර්ථගත යුතු වෙන්නේ. හැබැයි මේ සංගීති ආරෝල්හ සූත්‍ර සංගීතයට නැගුණු සූත්‍ර තමයි මෙතනදී දක්වන්නේ. එතකොට අනිත් තුනම අර්ථගත යුත්තේ මේ සූත්‍රයත් එක්ක සසඳමින්. තව විදිහකින් කියනවා නම් ත්‍රිපිටකයට සසඳා බලමින් අර්ථගත යුතු වෙනවා. යමක් ගැලපෙන්නේ නම්
ඒක අනිවාර්යෙන් ගත යුතුයි. නොගැලපෙන්නේ නම් මෙය ප්‍රතික්ෂේප කරන්නට, ඒ තබන්නට අයිතිය තියෙනවා. යමක් නොගැලපෙන බව පෙනෙනවා නම්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක පරිශීලනය කිරීමේදී අට කතාව පරිශීලනය කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. ගොඩක් වෙලාවට දැන් අට කතාව පිළිබඳව ගොඩක් දෙනෙක් අද බුද්ධඝෝෂ තෙරුන් වහන්සේට පහර පිට පහර ගහනවා. සමහර වෙලාවට මේ බමුණාය කියලා පවා ආමන්ත්‍රණය කිරීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මොකද මේ අයට මේ අපේ අර්ථකථන ක්‍රමවේදය පේන්න බෑ. ඒකට හේතුව තමයි අර්ථකථන ක්‍රමවේදය තිබුණොත් ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය ඒ විදිහට පවත්වන්න පුළුවන්කම නැහැ. අටකථාචාර්යන් වහන්සේ තරම් අන්මතයටත් ගරු කළ ඒ වගේම මේ කාටත් විමසුම් මැසට ඉඩකඩ හිමි කරපු උත්තමයන් වහන්සේ නම වෙන නැතුව ඇති අපේ මේ ඒ කියන්නේ සම්ප්‍රදාය ගැන අපි කතා කරලා බලන්න ගියොත් මේ කියන්නේ අටකථාචාර්යන් වහන්සේ ඒ තරම් විමසීම කියන දෙයට ගරු කළා වගේම ඒකට සීමා හැටියට පෙන්වන්නේ ත්‍රිපිටකය. යම් කෙනෙක් ත්‍රිපිටකය කියන්නේ සූත්‍රය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා හා සමානයි කියනවා. හැබැයි අර අට කතාවත් කියන්නේ ආචාර්යවාදයත් ඊට පස්සේ සුත්තානුලෝමයත් ආචාර්යවාදයත් අත්නෝමතියත් කියන මේ ඔක්කොම ගලපා බලා අර්ථගත යුතුයි කියලා කියනවා. ඒකට අටකථාචාර්යන් වහන්සේලා හදපු සීමාව මොකද්ද? ත්‍රිපිටකයේ කියන සීමාව නොඉක්මවා ඒ තුල අනිකුත් කාරණා ඇතුළත් කරමින් තමයි අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒකට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ ටික ඉක්මවා යන්නේ නැති වෙන්න. එතකොට අට කතාව එතනදී අපිට ඊටාම වැදගත් කාර්යභාරයක් කරලා තියෙනවා මේ සීමාව මොකද්ද කියලා නිර්ණය කරගන්න. එතකොට මේ ත්‍රිපිටකයත් විනාශ කරන්න හදන අයට අට කතාව පේන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අට කතාව කියන දෙයට අපි ඊටාමත් විශේෂ ස්ථානයක් හිමි කළ යුතු වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රමුඛ ස්ථානයේ ත්‍රිපිටකයට තමයි. හැබැයි ඊළඟට තියෙන අපිට අට කතා සම්ප්‍රදාය. ඒක තමයි අපේ සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීම, ඒ සම්ප්‍රදාය ඉවත් කිරීමට කාටවත් අයිතියක් ඇත්තේ නැහැ. ඒ නිසා අට කතා සම්ප්‍රදාය අර්ථ කතාව කියන දේ අපි රැකගත යුතු දෙයක්. ඒකෙන් තමයි ත්‍රිපිටක ධර්මයට කෙලින්ම ඍජුව කෙනෙකුට ඉලක්කගත කරලා ප්‍රහාර එල්ල කරන්න බැරි විදිහට අපිට ආරක්ෂණ ක්‍රමවේදයන් සලකලා තියෙනවා. හැබැයි අටකථාචාර්යන් වහන්සේලාම කියනවා අටකතාව කොහොමද පරිශීලනය කළ යුත්තේ කියලා. අපි ඒකත් අමතක නොකළ යුතුයි. ඒක පැති දෙකක් තියෙනවා. එතකොට අටකතාවෙන් ලැබෙන රැකවරණය අපි හඳුනාගත යුතුයි. අටකතාව පරිශීලනය කළ යුතු ආකාරය අපි හඳුනාගත යුතුයි. එතකොට යම් සූත්‍රයක් අපි දේශනා කරනවා නම් යම් සූත්‍රයක් කියවනවා නම් ඊට අනුයාත වුණ අට කතාව අරගෙන පරිශීලනය කිරීම ඊටාම වැදගත් දෙයක්. මොකද ඒ අට කතාව පරිශීලනය කරන්නේ නැත්නම් ඒ සූත්‍රයෙන් කියන්න හදන අර්ථය මොකක්ද කියලා කෙනෙකුට තේරුම් ගන්න බැරුව යනවා. ඒ සූත්‍රයේ වචන ටික දිහා විතරක් බලලා සමහර වෙලාවට එතන ප්‍රකාශිත අර්ථය කුමක්ද කියන එක ගැන සමහර වෙලාවට කෙනෙකුට තේරුම් ගන්නට බැරුව යනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම යම් සූත්‍රයක් පිළිබඳව අපි මේ කතා කරනවා නම් ඒකෙදි අට කතා විවරණය පිළිබඳව අපි දැනගෙන තියෙන්නට ඕනේ. ඒ ඔස්සේනේ අපිට ඒක ගලපලා බලනනේ අපිට ඒක ගැලපෙනවද නොගැලපෙනවද කියන එකවත් තීරණය කරන්න තියෙන්නේ. අට කතාවක් පෙරලලා බලන්නේවත් නැතුව මේ බුද්ධඝෝෂ හාමුදුරු ධර්මයේ විකෘති කළායයි කියලා චෝදනා කරන්නත් ඇතැම් පිරිස් ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඒ බඳු දේ අපි නොකළ යුතුයි. අනිවාර්යයෙන්ම අපි සූත්‍රය පරිශීලනය කරනවා වගේම අට කතාවත් පරිශීලනය කළ යුතු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ටීකා සාහිත්‍යයක්. අට කතාවේ තියෙන ගැඹුරු වචන තවදුරටත් විග්‍රහ වෙනවා. දැන් සූත්‍රයේ තියෙන ගැඹුරු වචන තමයි අට කතාව තුළ ලිහලා දක්වන්නේ. ඊට පස්සේ අට කතාව තුළ තියෙන ග්‍රන්ථ ස්ථානයන් ටීකාවන්ගේ විස්තර වෙනවා. එතකොට දැන් අට කතාව තුළ තියෙනවා නම් ප්‍රශ්න ගැටලු අර ටීකා පරිහරණය තුළිනුත් අපිට පුළුවන් අපේ දැනුම පද්ධතිය බොහොම නිවැරදි කරගන්නට. එතකොට හැබැයි ඔය හැමදේම අර මූලික කියපු න්‍යායට සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්නෝමති කියන දෙයට. දැන් ඒක බොහොම ලස්සන විග්‍රහයක් අපිට දකින්න පුළුවන් ওই චතුබ්බිත විනය කියන එකේදී. කෙනෙක් සූත්‍රය අරගෙන තර්ක කරනවා, තව කෙනෙක් සුත්තානුලෝම අරගෙන තර්ක කරනවා. එතකොට සුත්තානුලෝමයේ සූත්‍රයට ගලපලා බලන්න කියනවා. ඉතින් ගැලපෙනවා නම් ගන්න කියනවා, නොගැලපෙනවා නම් තබන්න කියනවා. ඊට පස්සේ කෙනෙක් ආචාර්යවාදය අරගෙන තර්ක කරනවා, කෙනෙක් සූත්‍රය අරගෙන තර්ක කරනවා, ඒත් එසේ. ඒකට කෙනෙක් සුත්තානුලෝම අරගෙන තර්ක කරනවා. කෙනෙක් ආචාර්යවාදය අරගෙන තර්ක කරනවා. එතකොට සුත්තානුලෝමය හා සසඳා බැලිය යුතුයි ආචාර්යවාදය ගැලපෙනවා නම් ගන්න නොගැලපෙනවා නම් ප්‍රතික්ෂේප කරන්න. සර්ව දුර්වලයි අත්නොමති. තමන්ගේ අදහස කියන එක මේ ඔක්කොටම වැඩිය දුර්වලම දේ. ඒක තුල ස්ථිරව රැඳී සිටින්න එපා. දැඩිව අරගන්න එපා කියනවා. එතකොට ඒකට දෙන්නේ බොහොම ඊටාම අඩු තැනක් අත්නොමති කියන එක. දැන් අද දකින්න පුළුවන්කම තියෙන අපේ සමාජයේ අත්නොමතියට ප්‍රමුඛ ස්ථානය ලබා දීමක්. ඒක නොවිය යුතුයි. හැබැයි කෙනෙක් දැන්
අත්නෝමතිය සහ සූත්‍රය ගැලපෙනවා නම් දැන් කියන එක අත්නෝමතිය සහ සූත්‍රය ගැලපෙනවා නම් එතකොට ඒක ගත යුතු දෙයක් වෙනවා. එතකොට අත්නෝමතියයි සූත්‍රයයි ගැලපෙනකොට ආචාර්යවාදයේ සහ සුත්තානුලෝමයේ ගැලපෙන්නේ නැතුව කියනවා. එතකොට අපි ගත යුත්තේ සූත්‍රයේ බවට පත් වෙනවා. සූත්‍රයේ බවට පත් වෙනකොට අත්නෝමතියේ හා සැසඳෙනවා නම් ගැටලුවක් නැති වෙනවා. එතකොට දැන් කෙනෙක් සූත්‍රයක් අරගෙන කතා කරනවා. සූත්‍රය අරගෙන කතා කරනකොට ඒ සූත්‍රයේ සංගීතය ආරෝහල සූත්‍රයක් නෙමෙයි. අපි හිතමු සුමන සූත්‍රය. අපිට පරණ පුස්කොළ පොත් හොයාගෙන යනකොට සමහර තැන්වල දකින්න පුළුවන් සුමන සූත්‍රය. සුමන සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට වැඩම කරපු වෙලාවේදී සුමන සමන් දෙවියන්ට දේශනා කළායයි සැලකෙන සූත්‍ර දේශනාවක්. අපේ රටේ ඇතැම් තැන්වල බොහොම කලාතුරකින් පුස්කොළ පොතක් විදිහට මේ සුමන සූත්‍රය දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි සුමන සූත්‍රයේ සංගීතය ආරෝහල නැහැ. සංගීතයට නැගිලා නැහැ. දැන් සුමන සූත්‍රයේ දෙයක් තියනවා කියලා කෙනෙක් කතා කරනවා. එතකොට අන්න ඒක අර සූත්‍ර ගණෙහිලා සලකන්නේ නැහැ ප්‍රධාන වශයෙන්. එතකොට සුත්තානුලෝමයේ බලවත් නම් අත්නෝමතිය බලවත් නම් ඒක ගන්න පුළුවන් අර සූත්‍රයට වඩා වැඩි දෙයක් හැටියට සලකලා වැඩි බරක් ඒකට ලබා දෙන්න පුළුවන් අනිත් ඒවා. ඉතින් මෙන්න මේ වගේ චින්තන නිදහස අවහිරත් නොකර හැබැයි චින්තන නිදහස කියලා ඕනවට වඩා අනවශ්‍ය නිදහස. අර සාමාන්‍ය සමාජ වචනෙන් කිව්වොත් එහෙම අපි කියන්නේ අර වල්බూరు නිදහස කියලා. අන්න එහෙම දෙයක් නොදී ඒකට සීමා මායිම් මොනවද කියන දේ පෙන්නලා අටකථාචාර්යන් වහන්සේලා ඒක විධිමත්ව සකස් කරලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෙක් හැටියට ත්‍රිපිටකය පරිශීලනය කරනවා වගේම අටකතාව පරිශීලනය කිරීමත් ඊටාම අත්‍යවශ්‍ය දෙයක් සහ වැදගත් දෙයක්. ඒ විදිහට හැමෝම පරිශීලනය කරනවා නම් ඔයගේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මතවාද වලට අපේ සමාජය තුළ ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. බෞද්ධයන් වන අප සියලු දෙනාගේම පරමාර්ථය තමයි නිවන කියන එක. ස්වාමීන් වහන්සේ අපිට මේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන මේ නිවන සම්බන්ධව ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නිවන් දැකපු කෙනෙක්ට ඇති වෙලා තියෙන ජරා මරණ දුකෙන් නිදහස් වීම පමණක්ද? මීට අමතරව වෙනත් සැපයක් නැද්ද ස්වාමීන් වහන්සේ? මේ පිළිබඳව අපිට කරුණාවෙන් පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. නිවන පිළිබඳව කතා කරනකොට අපි නිර්වාණ සැපය කියලා කතා කරනවා. නිවන් සැප ලැබේවා කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මරුණට පස්සෙත් ගහනවනේ නිවන් සැප ලැබේවා කියලා නේ. එතකොට අර නිවන කියන දේ හිතාගෙන ඉන්නවා අර දිව්‍ය ලෝකෙ ගියා වගේ නිකන් අමුතු තැනකට යයි කියලා. මේකෙදි අපි හිතාගන්න දකින්න ඕන ප්‍රධාන දෙයක් තමයි නිවනේ ලක්ෂණය කියනකොට අසෘතවත් පෘතජ්ජනය බයටපත් වෙනවා කියන වෙලාවක බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ලෝකේ සැප කියලා හිතාගත්ත හඳුනාගත්ත දේවල් තියෙනවානේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය දන්න රාමුවට එහා හිතන්න පුළුවන් කමක් නැහැ. ඕනම කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙන තමන් දන්න තමන් ගොඩනගාගත්ත රාමුව ඇතුළේ ටික විතරයි. එතනින් එහාට දෙයක් හිතන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සැප කියලා හිතාගත්ත ලෝකේ සැප කියලා දන්න රාමුවක් තියෙනවා. ওই රාමුවට එහා යන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් නිවන ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් හෝ කියනවා ඒ රාමුව ඇතුලේ තියෙන සැපේද නිවන කියලා අහුවොත් එහෙම නෑ නෑ ඕක නෙමෙයි කියන. ඔය සැපේ ඒකේ නෑ. එතකොට ඔය දුකත් නෑ, ඔය සැපත් නෑ. එතකොට මොකද වෙන්නේ? අර අසෘතවත් ඒ කියන්නේ දැන් ඔය කියන උපේක්ෂාවක් නෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? අර ධර්මයේ පිළිබඳ නොදන්න කෙනෙක් හිටියොත් එහෙම මේ මොකද්ද? එතකොට මොකක්වත්ම නැති එකක්ද මේ මොකද්ද කියලා ඒ තුල බයටපත් වීමක් ඇති වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඇත්තටම නිවන කියන එක සැපයක්. ඒ සැපය හුදු ජරා මරණ දුක නැතිවීමම නෙමෙයි. හැබැයි චින්තන රාමුවට එහා ගිය සැපයක් ඒක. ඒ කියන්නේ සැප කියලා හඳුනාගත්ත චින්තන රාමුවට එහා ගිය සැපයක් ඒක. ඒ නිසා ඒකට කියනවා අවේදිත සුඛ කියලා. අවේදිත සුඛ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවේදිත සුඛ කියලා කියන්නේ දැන් වේදනාවකින් අපි සැපේ හඳුනාගෙන කියන්නේ සැප වශයෙන් විඳිනවා. හැබැයි වේදනාව නොමැති තැන තියෙන සැපේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. වේදනාවකින් පණවන්නට බැරි සැපේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව නිර්වචනය කරන්න අවශ්‍යම විදිහට. එතන තියෙන අවේදිත සුඛයක්. ඒ සැපේ වේදනාවකින් පණවන්න බෑ. ඇයි වේදනාවකින් පණවන්න බැරි? වේදනාවකින් පණවනවා නම් ඒ වේදනාව සංකත ධර්මයක්. හේතු නිසා. ඒක හේතු නිසා හටගන්න දෙයක්. හේතු නිසා හටගත්ත දෙයක් නම් ඒක හේතු නැති වෙනකොට නැති වෙන්න ඕනේ. එතකොට නිවන කියන දේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන සංකත ධර්මයක් වුණොත් එහෙම නිවනත් දුකයි. ඒ සැපේ නැති වෙන බව දුකක් වෙනවා. එහෙම වුණොත් නිවන සැපක් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙත් තුළ තියෙන ප්‍රශ්නේ තමයි සැපයක් පවතින්නේ නැතිකම. එක සංස්කාරයක හරි නිත්‍ය බවක් තියෙනවා නම් ඒක මත පිහිටලා සැප ගොඩනගන්න පුළුවන්කම තියෙනවා.
එතකොට සැප වූ නිර්වාණ හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට ලෝකේ තියනවා කියලා තියෙන දේ මත සැපය ඒක නිවන වෙනවා. හැබැයි එකක්වත් ඒ විදිහට පවතින දෙයක් හැටියට පෙන්වන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවන ඒ ලෝකෙ තුල පනවන්නේ නැත්තේ. ඒ නිසා අසංකත දෙයක් නිවන කියලා කියන්නේ. සංකතය තුල පනවන දෙයක් නෙමෙයි. ඒක හේතුන්ගෙන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒ අසංකත ධර්මය සංකත වේදනාවන්ගෙන් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට නිර්වාණය කියන දේ, ඒ නිර්වාණයට ඇතුළත් සියලුම දේ අසංකත ධර්ම. ඒව හේතු නිසා සකස් වෙන දේවල් නෙමෙයි. අන්න ඒ නිසා ඒක වේදනාවකින් පණවන්න පුළුවන් කමක් තියෙන දේවල් නෙමෙයි. ඒ නිසා නිවන් සැප කියලා කියන්නේ වේදනාවකින් පණවන දෙයක් නෙමෙයි. හැබැයි පුදුමාකාර නිවීමක්. ඒකට කියන්නේ නිවීම තමයි. නිවීම කියලා කියන්නේ අනාගතයට උපදින්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. එතකොට ditta ධම්ම සුඛ විහරණය කියලා දෙයක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta ධම්ම සුඛ විහරණය. එතකොට මේ ditta දැමියෙහිම සැපසේ වාසය කිරීමක් තියෙනවා. ditta දැමියෙහිම සැපසේ වාසය කිරීමක් නිවන් දැකපු කෙනාට තියෙනවානේ. එතකොට අන්න ඒ ඵල සමාපත්තීන්ට සමවැදිලා ditta ධම්ම සුඛ විහරණයෙන් වාසය කරනවා කියන සැපය ඒක ලෞකිකව පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ලෝකෝත්තරව කතා කරන්න අවශ්‍ය දෙයක්. ඒ සැපේ කියන දේ වේදනාවකින් පෙන්වන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා ඒක ලෞකික සැපයක් නෙමෙයි. හැබැයි ඒ සැපසහගත වූ දෙයක් සැපේ කියලා අපි වේදනාවෙන් වූ දෙයක් එතන තියනවා කියලාත් නොකිය යුතුයි. අද ඔතන අපි සැප තියනවා කියලා කිව්වොත් කියන්නේ අපි දන්න වේදනාවෙන්. අපි හඳුනාගත්ත අපි දන්න සැප වේදනාවෙන් තමයි අපි අද පණවන්න හදන්නේ එතන සැපයි කියලා කිව්වොත්. නෑ නෑ ඒ සැප එතන නෑ. ඒ බලාපොරොත්තු වෙන සැප නෑ එතන. ඒ වගේම එතන දුකත් නෑ. ජරා මරණ දුක. ජරා මරණ දුකත් නෑ. දැන් ඇති වෙන දේත් ඇත්තේ නැහැ. ඇති වෙන දුකක් තියෙනවා නම් වෙන ජරා මරණ දුක හැරුණකොට තියෙන දුකක් තියෙනවා නම් ඇත්තෙත් නැහැ. මොකද මේ දුක හැමදාම අදාළ වෙන්නේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයකට විතරයි දුක කියන දේ අදාළ වෙන්නේ. හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයන් තුල විතරයි පීලනාදී දුක තියෙන්නේ. හැබැයි ඒ හේතු නිසා සකස් වෙන දෙයක් නෙමෙයි නම් යම් තැනක එතන දුක පණවන්න පුළුවන් කමක් නැහැ. නිවන කියන්නේ අන්නේ හේතු නිසා සකස් නොවන තැනකට. ඒකට යන්න තියෙන මඟ සංකතයි. ඒක තියෙන හේතු නිසා තමයි. හැබැයි ඊතර භූමිය ඒක සංකත නැහැ. අරිහත් මාර්ගයේ සංකතයි. හැබැයි අරිහත් ඵලයේ අසංකතයි. අරිහත් මාර්ගය කියන එක දැන් සංකත දෙයක්. අරිහත් ඵලය කියන එක අසංකත දෙයක්. ඵලය කියනකොට දැන් ඵල සිත කියමුකෝ අපි. ඵල සිත කියන සිත සංකත ධර්මයක්. හැබැයි ඵල සිත තුළ විද්‍යමාන නිවන අසංකත ධර්මයක්. ඒකට හේතු පනවන්න හේතුන්ගෙන් පනවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ සිත තිබිලා තියෙන්නේ සංකත ධර්මයක්. ඒ නිසා තමයි ඒ හිත හටගෙන නැති වෙන්නේ. ඕක කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඒ හිත හටගෙන නැති වෙනකොට නිවන නැති වෙනවද කියලා. ඒ නිවන හිත කිව්වනම් ඒ නිවන නැති වෙනවා කියන එක සාධාරණයි. නිවන හිත නෑ. හිත නෙමෙයි නිවන කියන්නේ. ඒ නිසා අසංකතය නැති වෙන දෙයක් හැටියට කියන දෙයක් නෙමෙයි. මොකද ඒක හට ගන්න දෙයක් නොවන නිසා. හට ගන්න දෙයක් නොවන නිසා කියලා කිව්වේ හේතු නිසා හට ගන්න දෙයක් නොවන නිසා. ඒක හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්වත් නෙමෙයි. ඒක අවබෝධය තුල ලබාගත්ත නිවීමක් විතරයි. ඒ නිවීම කියන දේ තමයි ලබා ගන්න අවශ්‍ය. ඉතින් ඒකට කියන්න වෙන්නේ මම හිතන්නේ ගැළපෙනම වචනේ නිර්වාණය තමයි. ඉතින් ඒකට නිවීම කියනවා හැරුණකොට ගැළපෙන වචනයක් වෙන ඇත්තෙත් නෑ වගේ නිකන්. ඒ කියන්නේ ඒක ඒ තරම් නිවීමක්. ඒ නිවීම තුළ තමයි මේ සැපේ කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙන. හැබැයි ඒ සැපේට සීමා මායිම් නෑ. සීමා මායිම් කියලා කියන්නේ ඔය අද වේදනාවෙන් කතා කරන සීමා එක ඇතුලේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ලෝකයා නොවින්ද එකම සැපද තමයි නිර්වාණය කියලා කියන්නේ, නිවන් සැපේ කියලා කියන්නේ. ඉතින් ඔබ නොවිඳපු දෙයක් ගැන කොහොමද නිමිති තියෙන්නේ? ඒ නිසා ඒ දේ අත්විඳීමෙන් බැලිය යුතු දෙයක් මිසක කොයි වෙලාවකවත් ඒ දේ ඉලක්කගත කරගෙන නොආ යුතුයි. සායනස් අපේ විසර්ජනා නාලිකාවට තවත් ප්‍රශ්නයක් ලැබිලා තිනවා ස්වාමින් වහන්සේ. ඒ තමයි මේ තුනුරුවන් ගැන ඉතා ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක්ට ඇතැම් වෙලාවක මේ තුනුරුවන් ගැන අශෝභන සිතුවිලි ඇති වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ. ඔහුගේ ගැටලුව තමයි සායනස් මේ මහා කුසලයක්ද සහ ඒයින් මිදෙන ආකාරය කොහොමද කියන එක ඔබ වහන්සේගෙන් අසා තිබෙනවා. ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් අපි මේ පිළිතුරෙන් බලාපොරොත්තු වෙනවා සායනස්. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හිත පන්දන වේගයෙන් සෙලවෙනවා. ඒ වගේම චපල. හරිම චපලයි. ඒ වගේම දුරක්ඛං. මේක රකින්න හරි අමාරුයි. දුන් නිවාරයන්. මේක වළක්වන්න හරි අමාරුයි.
මේක තමයි හිතේ තියෙන ලක්ෂණය චපල බව. ඔය ප්‍රශ්නය ගොඩක් වෙලාවට අපිට මේ බොහෝ අය යොමු කරන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේදී දැන් ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්නට ඕන දේ තමයි මේ අය මේ අශ්‍රද්ධාවන්තයෝ නෙමෙයි. ඊටාම ශ්‍රද්ධාවන්තයෝ. ඒ වගේම තුන්රුවන් කෙරෙහි බුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙන අය අර හිතේ තියෙන චපල ගතිය තමයි ඒ වෙලාවේදී අර අශ්ලීල විදිහට එයා නැවත නැවත සිතුවිලි ගේනවා. ඒක තමයි හිතේ තියෙන අර චපල බව. ඒක තමයි නොහික්මවපු හිතක තියෙන ස්වභාවය. ඒ නිසාම තමයි හිත හික්මවන්නට අවශ්‍ය. ගොඩක් දෙනෙක් කම්පාවටපත් වෙනවා. ඒ නිසා මට මහ ලොකු කර්ම රැස් වෙනවද මම කරගන්නේ බලවත් අකුසලයක් නේද කියලා. ඇත්තම හිතේ චපල බව කියන දේ ඇත්තටම ඒ දේ කරන්න හිතන දෙයක් නෙමෙයි. ඒ දේ කරන්න හිතන දෙයක් නෙමෙයි. එතකොට ඒ දේ කරන්න හිතන දෙයක් නොවන නිසා ඒකෙන් අර බලවත් කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එයා දැන් අපි හිතමු බුද්ධ රූපයක් දිහා බලාගෙන ඉනකොට බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙකුට වැරදි විදිහට කඩන්න හරි බින්දින්න හරි මොන විදිහ හරි ඕන යම් සිතුවිල්ලක් හෝ ඇති වුණා කියලා නෙමෙයි. ඒතකොට දැන් මේ කරන්න හිතනව නෙමෙයි අර හිතේ තියෙන චපල බව තමයි මෙයා ශ්‍රද්ධාවෙන් ඉන්න තැන හොලවල දාන්න උත්සාහවත් වෙන කම. ඕක අපි බොහොම බුද්ධිමත්ව කළමනාකරණය කරගත යුතු දෙයක්. අර පුංචි කතාවක් කියන්නේ වඳුරගේ කතාව. එක්කෙනෙක් භාවනාවක් ඉල්ලගෙන එනකොට බෑට දෙන භාවනාවට දෙන දේ තමයි වඳුර ගැන හිතන්නේ නැතුව ඕන දෙයක් ගැන හිතන්න කියන එක. ඊට පස්සේ දැන් මෙයා භාවනා කරන්නේ මොකද වඳුර ගැන නම් හිතන්නේ නැහැ. වඳුර ගැන නම් හිතන්නේ නැහැ. වඳුර ගැන නම් හිතන්නේ. දැන් උත්සාහවත් වෙන්නේ මොකක් කරන්නද? වඳුර ගැන නොහිතා ඉන්න. අන්තිමේටම වෙන්නේ මොකද්ද? හැම තැනම වඳුරු පේන්න ගන්නවා. ඇයි? හිතලා තියෙන්නෙම වඳුර ගැන. හිතලා තියෙන්නෙම වඳුර ගැන. වඳුර ගැන හිතන්නේ නැහැ, වඳුර ගැන හිතන්නේ නැහැ කියන්නේ වඳුරෙක් මවාගෙන වඳුර ගැන හිතන්නේ නැහැ, මේක ගැන හිතන්නේ නැහැ කියලා හිතනවා. අන්න ඒ වගේ වෙනවා යම් දෙයක් අපි බලෙන් වළක්වන්න ගියොත්. දැන් ওই වගේ සිතුවිලි නැති කරන්න යනකොට, ওই වගේ සිතුවිලි නැති කරනකොට කොයි වෙලාවකවත් අපි නෑ මම මේක නැති කරන්න ඕනේ කියලා මහ දැඩි කොට අරගෙන ඉවර වෙලා හිතන්න සමහර වෙලාවට හිතේ තියෙන චපල ගතිය තමයි ඒකම හිතවනවා. ආය ඒ ස්වરૂපයෙන් පෙනී සිටිනකම. ඒ හින්දා ගොඩක් වෙලාවට ඔකෙදි ප්‍රායෝගිකවම භාවිත කළ යුතු දේ තමයි ඒක නොසලකා හරින එක. බඳු සිතක් ඇති වුණා නම් අනේ මට මෙහෙම හිතුණානේ කියලා ඒ ගැන මහ ලොකුවට පසුතැවීම ඇති කරගෙන මම මෙහෙම ආයෙනම් හිතන්නේ නැහැ කියලා ඒ ගැන ලොකුවට කල්පනා කරන්න ගියාම මොකද වෙන්නේ ඊළඟ දවසේ ගිහිල්ලා ආයෙ ඉඳගත්තාම ආයෙත් එන්නේ අරකම තමයි. ඒක තමයි හිතේ තියෙන චපල ගතිය. ඒක තමයි රකින්න අමාරුයි කියලා කියන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ඒක ගැන අපි ගණන් ගන්න නැහැ. නොසිතා ඉන්නවා අපි ඒ පිළිබඳව. අපි ඒ පිළිබඳව වැඩිදුර කල්පනා නොකොට ඉන්නවා. ඒ කියන්නේ නොසිත ඒක අපි හිතමු හිතට ආවා කියලා. සනස ඕක මේ දෙදා විතක්ක සූත්‍රයේ බුදුහාමුදුර ලස්සනට වෙන්නව නේ සෝනස. දෙදා විතක්ක සූත්‍රයේදී අරමුණු කොහොමද යටපත් කරගන්නේ කියලා ක්‍රම පහක් ගැන අපිට කතා කරනවානේ. එකෙන් එකක් තමයි ඒ අරමුණු පිළිබඳව නොසිතා අතහරින එක. ඒ නිසා උතනදී හොඳම දේ තමයි ඒ අරමුණ නොසිතා අතහරින එක. ඒක නතර කරන්න යෑම නෙමෙයි. මේක මම හිතන්නේ මම හිතුවේ අකුසලයක් නේද මම මෙහෙම හිතන එක අකුසල් මේක හිතන්නේ නැතුව ඉන්න ඕනේ ඒ ගැන පසුතැවිලා මම නරක දෙයක් කරගත්තා මහ බලවත් අකුසලයක් කියලා ඕක ගැන හිතන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද ඔය චපල හිත ආපහු ඒකම ගෙනල්ලා දෙනවා ඒ නිසා මේ ඒක අපි නොසිතා ඒක අතාරිනවා ඒක තමයි හිතේ චපල බව කියලා කියන්නේ ඒ නිසා මහා ලොකු බලවත් අකුසලයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියන එකෙන් අදහස් කරන්නේ යාගේ එහෙම කර්ම සිද්ධ කරන්න තරම් ප්‍රබල දෙයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒක හිතේ අර චපල ගතිය නිසා ඇති වෙන සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒක ඒ විදිහට යාගේ බලවත් සිතක් විදිහට ගිහිල්ලා ඒ දේ කරන්න කිසිම කලක පෙළඹෙන්නේ නැහැ. නමුත් අපි හිත රැක ගන්න එපා. මොන දේ කරන්න. ඉතින් හිත රැක ගැනීම කියන දේ කළ යුතුයි. ඒ නිසා හිත රැක ගැනීම කරන්න තියෙන හැම වෙලාවකදීම ඒකත් එක්ක රණ්ඩු වෙන එකම නෙමෙයි. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ඒක අතහැරලා දාන්න. ඉතින් හිතනවා නම් හිතච්ච දේ නොහිතනවා නම් නොහිතච්ච දේ කියලා ඒක අතහැරලා දාලා අපි ඒ වෙලාවට මේ ඒ ගැන නොසලකා හැරලා අපේ හිත අපි වන්දනා කරන එක නම් අපි කරන්නේ අපි වන්දනා කරගෙන යනවා. සමහර අය කියනවා නෑ ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන බලන්නේ නැතුව ඒ වෙලාවට අහක බලා ගන්නවා කියලා. නෑ ඒක අහක බලන්න අවශ්‍යත් නෑ අපි ඒ වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා අපිට ඒ අපේ හිත ඒ පැත්තට යන්න ඒ විදිහේ සිතක් ඇති වෙන්න යනකොට ඒක එච්චර ගණන් නොගෙන අතහැරලා දාලා අපේ දෙයක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. වෙන සිතුවිල්ලක් හිත අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ වෙලාවට හිතෙන් හිතනවා මේ බුදුරජාණන් වහන්සේ සසරේ කොච්චර පාරමිතා පිරුවද? ඒ බෝසතාණන් වහන්සේගේ කාලේදී පිරු පාරමිතා ගැන අපි හිතනවා. අපි වෙන ඒ වගේ පැතිකඩක් අරගෙන කල්පනා කරනවා. ඊට පස්සේ අපි වෙන කුසලයක් පිළිබඳව අපි කල්පනා කරනවා. ඒතකොට දැන් අපේ හිතේ අපිට අරගෙන යන්න වෙන වීතියක් හදලා දෙනවා. අරකට එක්ක රණ්ඩු වෙන්න ගියාම මොකද වෙන්නේ? හිත ආපහු පැටලි සමහර වෙලාවට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකෙද හොඳම ප්‍රායෝගිකම දේ තමයි ඒ ගැන අපි
නොසලකා හරින එක. ඒක මේ එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙන දෙයක් නෙමෙයි. ඔක සමස්තයක් බොහෝ දිනකට සමහර වෙලාවට ඇති වෙන දෙයක් තමයි. හිතේ තියෙන චපල ගතිය නිසා විවිධ විතර්ක ඇති වෙනවා. විවිධ විතර්ක ඇති වෙනකොට අර ඒ ගැන පසුතැවෙන්න යනකොට ආපහු ඒකම එන්න පටන් ගන්නවා. ඒ හින්දා ඒක ඇත්තටම නොසලකා හරින දෙයක් බවට පත් වෙන්න ඕනේ. දැන් ඔබ යම් තැනකට ගියොත් එහෙම දැන් ඔයාව ගණන් ගන්න නැත්නම් එතන ඉන්න කවුරු? ආපහු යනවද? කිසිම දෙයකින් ගණන් ගන්න නැත්නම් යන්නේ නැහැ. ලැජ්ජා තිනගෙන යන්නේ. එතකොට දැන් හොඳ තැනක් දුන්නත් යනවා. සමහර අය ඉන්න නරක තැනක් දුන්නත් යනවනේ. ඒ කියන්නේ අපි හිතමු මාකටිං කියන එක නෙගටිව් මාකටිං උත් තියෙනවා පොසිටිව් මාකටිං උත් තියෙනවා. ඕනම මාකටිං එකක් මාකටිං. ඒ වගේ තමයි දැන් හොඳ දේත් නරක දේත් සමහරලාට සමහර අයට නරක දේත් අවශ්‍යයිනේ. සිතුවිල්ලත් අන්න ඒ වගේ තමයි. අපි ඒකට හොඳ තැනක් ලබා දුන්නත් අපි වැරදි තැනක ඉන්නේ. අපි ඒකට නරක තැනක් දීලා ඒක නරකයි කියලා දාලා කරන්න ගියත් ඒක සමහරලාට අපිට නතර කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක නොසලකා හැරීම ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ විදිහට හරියන්නේ නැත්නම් අර 2000 විතක්ක සූත්‍රය මම හිතන්නේ අපි දේශනාත් කරලා තියෙනවා. ඒ 2000 විතක්ක සූත්‍රය තුළ අපි කතා කරලා තියෙනවා සිතක් අපි වළක්ව ගන්න කොහොමද කියලා ක්‍රම පහක්. ඒක විතක්ක සංඨාන සූත්‍රයත් කැලපෙනවා නේද ස්වාමීන්? විතක්ක සංඨාන සූත්‍රයත් එම කරුණු පහක් පිළිබඳව විස්තර කරන්නේ. එතකොට 2000 විතක්ක සූත්‍රය අරමුණු කොටස් දෙකකට බෙදලා හඳුනා ගැනීම පිළිබඳව දක්වන්නේ. මේ 2000 විතක්ක සහ විතක්ක සංඨාන කියන සූත්‍ර දෙක පරිශීලනය කළොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන මම හිතනවා ප්‍රායෝගිකව ඒක ඊටාම මේ උපකාර වෙනවා අපි කොහොමද අරමුණු නතර කරගන්නේ කියලා. ඒකෙන් ඔය ප්‍රශ්නෙට බොහොම ප්‍රායෝගිකව විසඳුමක් ගන්න පුළුවන් දේ තමයි අර ක්‍රමය. අනික් ක්‍රමයන්ට වඩා. ඒ නිසා මම හිතනවා ඒ ක්‍රමය අනුගමනය කළොත් හොඳයි කියලා. අපේ සිත නිරන්තරයෙන් අරමුණු සිහි කරනවා. මේ අරමුණු සිහි කරනකොට ඇතැම් මේවා හොඳ අරමුණු, ඇතැම් මේවා නරක අරමුණු. ස්වාමීන් වහන්සේ මේ ඒ සම්බන්ධව දෙයක්. අපිට ඇතැම් වෙලාවට කෙනෙක් සම්බන්ධව මතක් වෙනවා. ඒ වගේම සමහර විට තරහ වගේ දේවල් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ වෙලාවක ස්වාමීන් වහන්සේ එය සිතුවිලි මගහැරීම ඕනක් ප්‍රමාණවත්ද අපිට සිතුවිලි වලින් යම් කිසි මිදීමක් ලබා ගැනීමට මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් පිළිතුරක් ඉතා ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා. හිත කියන එක අරමුණු අතර වේගින් එහෙට මෙහෙට යනකොට ඔය අතර අපිට ඇලීම් සහ ගැටීම් කියන අන්තයන් බොහොම ඉක්මනට ඇසුරු කරනවා. ඉතින් ගොඩක් දෙනකොට හිත පිළිබඳව ටිකක් කල්පනාවෙන් ඉන්න කෙනෙකුට මේ දේවල් ටිකක් බර දෙයක් හැටියට මේක තේරෙන්න පටන් ගන්නවා. මේ හිතෙන එක මේ දේ නතර කරන්න ඕනේ කියලාත් හිතනවා තමන්ගේ හිත ඕනවට වඩා අරමුණු පසුපස යන එක. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් පෙළඹෙන පළවෙනි තැන තමයි මේ නිෂ්ඵලතාවය පිළිබඳව කල්පනා කිරීම. මම හිතනවා ඒක අපි කළ යුතු දෙයක්. ප්‍රායෝගිකව එතනින් අතහැර ගන්න පුළුවන් නම් ඒක කළ යුතුයි අපි. ඒකේ නිෂ්ඵලත්වය දැකලා ඒ අදහස දැන් තරහක් ඇති වුණා කියන කෙනෙක් ගැන හිතලා දැන් මම තරහක් ඇති කරගත්තා කියලා මොකටද? මේක කිසිම තේරුමක් නැති දෙයක් නේ. මම නිකන් මේ හිතේ තරහ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ මට මොනව ලබා ගන්නද? ඒකේ තියෙන ඒ කියන්නේ ආදීනව ගැන හිතනවා කියලා ඒක කිසිම වැඩක් නැහැ. මගේ හිතෙන් නිකන් පිච්චි ඉන්නවා විතරයි කියලා අපි ඒක සාමාන්‍ය ලෝක විදියට අතහැරලා දානවා. මේකත් හොඳ ක්‍රමයක්. හැබැයි ඒ ක්‍රමය තියෙන්නේ කොතන දක්වාද කියන එක ගැන අපි තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රමය තියෙන්නේ ලෝකේ මේ දේවල් ඇති වෙන මානසික මට්ටම් සම්පූර්ණ නතර කරන තැනට නෙමෙයි. මේක තියෙන්නේ කොතනටද? తాවකාලිකව මේක ටිකක් යටපත් කරලා තියෙන තැනකට. ඒ නිසා දැන් එතනින් විතරක් අපිට මේකේ සම්පූර්ණ විමුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. අරමුණ එකපාරම ඇති වෙනකොට අපිට ඒකේ තියෙන බලවත් බව අඩු කරගන්න ඒක හොඳයි. ඒකේ ප්‍රබලව නැගී එන කම නැති කරගන්න අපිට ඒක ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඒක මේ සියුම්ම ගිහිල්ලා ඒ කෙලෙසේ නැති කරන්න තරම් ඒක දක්ෂ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි අපේ හිත පිළිබඳව අපි චිත්ත භාවනාවක් කරනකොට අපිට දර්ශනීය පැත්ත අනුගමනය කරන එක අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ තුලින් තමයි පුළුවන්කම තියෙන්නේ අර ඒකට තියෙන පදනම අපිට අයින් කරලා දාන්න. සයන්ස් පොඩි බාධා කිරීමක් ඒකම අහලා තියෙනවා සයන්ස් දැන් තරහක් ඇති වුනහම මේක දැනගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවදීම උපදින තැනදී මේ නතර කරගන්නේ කොහොමද කියන එක තමයි දැන් එයාට උපදුනාට පස්සේ තමයි ඒක තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඊට කලින් ඒක උපදින්න කලින් නතර කරගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට යොමු කරලා තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒක තමයි අපිට දැන් ආදීනවය ගැන හිතන්න වෙන්නේ උපදුනාට පස්සේනේ. දැන් අපි හිතමුකෝ දෙයක් අපිට හරියට තරහ යනවා නම් හරියට තරහ යනකොට ඒ තරහ යන එක ගැන අපිට තේරුම් ගන්න වෙන්නේ තරහ ගියාට පස්සේ ඒක ඕනම කෙනෙකුට මුල් කාලේදී සිද්ධ වෙන දෙයක් Tamanට තරහ ගියාට පස්සේ ඒ ගැන කල්පනා වෙන්නේ. පළවෙනිම දේ තමයි Tamanට තරහ යනකොට ඇයි Tamanට තරහ ගියේ කියලා Taman ඒ පිළිබඳව ටිකක් කල්පනා කරලා බලන එක. ඉතින් මුල් කාලේ මම ගත්තොත් මටත් ටිකක් වැඩිපුර තරහ යනවා. ඉතින් සමහර දේවල් වලදී ටිකක් වැඩිපුර තරහ යනවා.
ඉතින් ඊට පස්සේ ප්‍රායෝගිකව මම පස්සේ හැබැයි මම තරහ ගත්ත එක පිළිබඳව මටම ලැජ්ජාවක් ඇති වෙනවා. මම ඇයි තරහ ගත්තේ? මම තරහ නොගත යුතු තැනකනේ තරහ ගත්තේ. සමහර වෙලාවට ගුරුවරු පිළිබඳව තරහ ගන්නවා. මම මෙච්චර ආදරෙන් ගෞරවයෙන් ධර්මයේ කියලා දෙන ගුරුවරු ගැන මේ තරහ ඇති කරගත්තේ කියලා ඒ පිළිබඳව පස්සේ මමම කල්පනා කරලා බලනවා. ඊට පස්සේ මම කල්පනා කළා එතනදී දැන් හැමදාම තරහ අරගෙන ඉවර වෙලා පස්සේ ඇයි මම දුක් වෙන්නේ? මට බෑද මේ තරහ ඇති වෙන වෙලාවෙදිම මේක නැති කරගන්න කියලා. ඊට පස්සේ කල්පනා කළා මම ටිකක් පටන් ගත්තා. තරහ ඇති වෙන වෙලාව ගැන පොඩ්ඩක් පස්සේ සම්මර්ෂණය කරන්න පටන් ගත්තා. පළවෙනි තැන තමයි එතන. ඒ කියන්නේ තරහ ඇති වෙච්ච වෙලාවේදී මගේ ස්වභාවය මොකද්ද? මම ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ මොකද්ද? මම මේක මේ වෙලාවේ හිතෙන් මවලා මම පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ වුණ සිදුවීම පිළිබඳව බලාගෙන ඉන්න. එතකොට මට පේනවා හරි කොච්චර කැතද ඒ වෙලාවේ තරහ අරගෙන ඒ වෙලාවේ මම හැසිරුණු ආකාරය කොච්චර නොසරප් දෙයක්ද කියන එක ගැන මම බලනවා. එතකොට සමහර විට කෙනෙකුගේ ජීවිතේ තව කෙනෙකුට බනින දෙයක් වෙන්න පුළුවන්. හරි තරහෙන් හිත යනකොට කය නිකම්ම විරූපී වෙලා ඒබඳු ස්වභාවයෙන් නිකන් ලැජ්ජාසහගත තත්යකටපත් වෙනවා. ඉතින් අන්න ඒ ස්වરૂපයේ මමල බලනකොට Tamanට මේ පිළිබඳ ලැජ්ජාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක අපි නිතර ටිකක් පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. ඒක ගැන බලන එක හිතන එක පුරුදු කරන්න. එතකොට ටික අර තරහ ගිහිල් යන එකත් එක්ක අතර මේ මානසිකාරයත් අතර තියෙන ગેප් එක ටික අඩු වෙනවා. දුරස්ත භාවය අඩු වෙලා මේක සමාන වෙනවා. එතකොට තරහ යනකොටම ඕක පොඩ්ඩක් මතක් වෙන්න පටන් ගන්නවා. මම මේ තරහ ගන්නකොට මෙහෙම වෙනවනේ කියලා. ඊට පස්සේ අනිත් දේ තමයි දැන් තරහ ඇති වෙන තැන් නිතරම හඳුනා ගන්න එක. කොයි වගේ තැන්වලදී කොයි විදිහටද තරහ ඇති වෙන්නේ කියලා එතකොට Tamanට සටහනක් තියෙනවා. අන්න ඒ බඳු අය ගැන නිරන්තරයෙන්ම කරුණා මෛත්‍රිය උපදවන්න පටන් ගන්නවා. හිතේ තරහ ගියාම හිතේ ස්වභාවය තමයි කවදාවත් ගුණයක් පෙන්වලා දෙන්නේ නැහැ. අනිත් මනුස්සයාගේ ගුණයක් පෙන්වලා දෙන්නෙම නැහැ තරහක් ගියාම. ඒ නිසා අපි හිතට සමහරලාට වහ කදුරු දිත්තයි. මම ප්‍රායෝගිකව පුරුදු කරපු දෙයක් තමයි ඊට පස්සේ මොන විදිහට වුණත් අර තරහක් ඇති වෙන කෙනෙකුගේ තියෙන ගුණයක්ම හිතන්න පුරුදු වුණා. ගුණයක්ම හිතනවා. හිත පිළිගන්නෙම නැති වුණත් නෑ මේ ගුණය හරියාගේ තියෙනවානේ. වැරදි ගැන හිත තරහ ගන්නවට වඩා හොඳයි. මේ මනුස්සයාගේ තියෙන එක ගුණයක් ගැන හරි හිත අපි කල්පනා කරලා බලන එක හොඳයි. ඒ ගුණය ගැන හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් බලාගෙන යනකොට මොකද කාගේවත් එක ගුණයක්වත් නැති මනුස්සයෙක් නෑ මේ ලෝකෙ. මොකක් හරි ගුණයක් තියෙනවා හිතන්න කෙනෙකුගේ. අන්න ඒකට වැඩි තැනක් ලබා දෙන්න ඕනේ. අන්න ඒ ගුණය ගැන හිතන්න පටන් අරගෙන ඊට පස්සේ ටික පටන් ගන්න ඕනේ. අර තරහ යන අවස්ථාවේදීම සිහි උපද්ද ගන්න. එතකොට සමහර වෙලාවට මේ පැත්තෙන් මොන පීඩනයක් ආවත් සමහරලාට අපි හිතමු කෙනෙක් ඇවිල්ලා බනිනවා. හැබැයි හිත ඇතුලෙන් hina වෙමින් අපිට ඒක අහගෙන ඉන්න පුළුවන්කම එනකන් අපි ඒ ඊවසීම කියන දේ එතෙන්ට එනකන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ කරුණාව මෛත්‍රිය කියන දේ එතෙන්ට යනකම් අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ දේත් එක්ක තමයි මේක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන්නේ අර යථාර්ථය දැකලා මිදෙන එකක් නෙමෙයි. ලෞකික මට්ටමින් අපි සිතක් ඇති වෙනකොට ඒ අකුසල් සිතේ ප්‍රබලතාවය නැති කරලා ඒකේ නිස්කාරණ බව දැකලා ඒකෙන් දුකේන බව දැකලා ආදීනවේ දැකලා ඒක නතර කරන එක තමයි අපි ඒකෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි දෙවණියට අනුගමනය කළ යුතු ඊළඟ පැත්තක් තියෙනවා. මට තරහ යන්නේ ඇයි? තරහ යන්නේ හැම වෙලාවකදීම පුද්ගල නිමිත්තක් එක්ක. කියන්නේ තරහ ගියා කියන සමහර මොකක් හරි ඵලයක් නේද සමහර. තරහ ගියා කියන්නේ යම් දෙයක අපි කරපු වැරදි මානසිකාරයක ප්‍රතිඵලයක්. ඒ වැරදි අකුසල සහගත මානසිකාරය ඇති උනේ දැන් හොඳට විශ්ලේෂණය කරලා බලනවා මම තරහ ගත්තේ රූපය ගැනද? මම තරහ ගත්තේ වේදනාව ගැනද? සංඥාව ගැනද? සංස්කාරය ගැනද? විඥානය ගැනද? එතකොට මට පේනවා මේ එකක් ගැනවත් මේ තරහ පවත්වන්න සුදුසු තැන නෑනේ. තරහ ගන්න අවශ්‍ය පුද්ගලයා එළියේ ඉන්නකන් තරහට පදනම තියෙනවා. හැබැයි පුද්ගල බව ඉක්මවා ගිහිල්ලා ස්කන්ධ ධර්මයක් කියලා දැක්කට පස්සේ තරහ ඇති වෙන්නේ නැහනේ. දැන් සරලම උදාහරණයක් කිව්වොත් පාරේ යනකොට කකුල වදිනවා ගලක පොඩ්ඩක් අපිට රිදෙනවා. එතකොට අපි ගිහිල්ලා ගලට ගහන්න යන්නේ නැහනේ. හිතන්නකෝ පාරායින යන මිනිස්සෙක් එකපාර ඇවිල්ලා මොකක් හරි වචනෙකුත් කියලා අපේ කනට එච්චර රිදෙන්නේ නැති වෙන පොඩි පාරක් ගහනවා. දැන් මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට විශාල වශයෙන් අපිට තරහ යනවා. දැන් අතනදී ඊට වඩා රිදුන ඇත්තටම තරහ යන්නේ නැති වෙන්නත් මෙතනදී තරහ යන්නත් හේතුව මොකද්ද? මෙතන තිබුණ පුද්ගල බවනේ. ඉතින් හිතන්නකෝ දැන් අතනදී ගල් කැටේ හැප්පෙච්ච තැන මම හරි හිටියනේ මේ පැත්තේ පුද්ගලයෙක් කියලා තරහ ගන්න කෙනෙක් විදියට. ඒකත් නැතුව ස්කන්ධ ධර්මතාවයක් කියන තැනකදී පුද්ගල බවක් නැති වෙනකොට එතන තරහ ගන්න පදනමක් නැහැ. අන්න ඒ විදිහට තරහ ගන්න පදනමක් නැති කරන දර්ශනයක් අපි අනුගමනය කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ සවනස ඔබ වහන්සේ කියන්නේ මේ ගල වදින මම
කියන පදනම නැති කරන එකනේ ස්වාමීන් වහන්සේ. අපේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දේවල් අරඹයා මේ පැත්තේ මම නිර්මාණය කරගෙන ඉන්නකොට තමයි මට ගැළපෙන්නේ නැති දේවල් එනකොට තරහ ඇති වෙන්නේ. තරහ ගන්න පුද්ගලයෝ එළිය හම්බ වෙන්නේ. හැබැයි අරමුණු ටික මම යථාර්ථයක් විදිහට හොඳට තේරුම් ගත්තොත් මට පේනවා ස්කන්ධ ටික ගැන තරහ ඇති කරගන්නවා කියන එකම මොඩ වැඩක් කරලා තියෙන්නේ කියලා. එතකොට අර තරහ නෙමෙයි නැති කරලා තියෙන්නේ අපි. දැන් අපි මුලින් නැති කලේ මොකද්ද? තරහ නැති කලේ. දැන් නැති කලේ මොකද්ද? තරහ නෙමෙයි. තරහ ඇති උනේ වැරදි තැනක කියලා දැකලා වැරදි තැන අයින් කරලා දැම්මා. දැන් අපිට තරහ ඇති කරගන්න තැනක් නැහැ. තැනක් නැති තැනට තමයි අපිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න අවශ්‍ය හොඳ තැනක්. අපේ විසර්ජනා YouTube නාලිකාවට තවත් ප්‍රශ්න බොහෝමයක් ලැබිලා තියෙනවා. නමුත් අද දවසට අපේ කාල වේලාව අවසන් වන නිසා අපි වැඩසටහන මෙතකින් නිමා කරනවා. නිමා කිරීමට මත්තෙන් අපි අපේ පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට පතන් අවබෝධයකින් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍ය වහද අවබෝධ කර ගැනීමට ලැබීමෙන් ඒ උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පුරා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ.